තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි අපේ සුපුරුදු භාවනා පුහුණුවටයි එකතු වෙ සිටින්නේ. අද විවාහ වර්ෂයෙන් 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 30 වෙනිදා සඳුදා දිනයක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන්, ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුව සඳහා එකතු වන්නේ. ඉතින් වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අදත් දහම් හමුව සඳහා එකතු වී සිටිනවා. භාවනා පුහුණුව සඳහා එකතු වී සිටිනවා. අපි හැම දෙනාම ඊටම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. මේ හෝරා දෙකක විතර කාලයක් අපි මේ සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා හැම දෙනාම කය තැම්පත් කරගෙන, හිත සංසුන් කරගෙන මේ කාර්යය සඳහා එකතු වෙමු. අපි දන්නවා අපි භාවනාවේදී කය සිත දෙක සංසුන් කරගන්නවා, තැම්පත් කරගන්නවා. ඒ අනුව පළමුවෙන්ම අපිට පුළුවන් කයට අවධානය යොමු කරන්න. කයට අවධානය යොමු කරලා ශාරීරික తত্ত্বය කිසියම් සකස් කර ගැනීමක් කරන්න. ඉරියව්ව පහසු කරගනිමු. සමහර වෙලාවට අපි කලබලයෙන් ඇවිල්ලා ඉඳ ගන්නවා, වාඩි වෙනවා. ඉඳගෙන ඉන්න ආසනය පිළිබඳ වේතරම්ම සෝදිසිමත් බවක් සමහර විට නැති වෙන්න පුළුවන්. ඇඳගෙන ඉන්න ඇඳුම පිළිබඳ එතරම් සෝදිසිමත් බවක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපිට පුළුවන් ඕනෑම කාර්යයකදී, කටයුත්තකදී තැම්පත් බවක් ඇති කරගන්න. ඒ අනුව පළමුවෙන් තමන් ඉඳගෙන ඉන්න ආසනයට අවධානය යොමු කරන්න. ඒ නිසි ආකාරයෙන් නිසි විදියට තියාගෙන තියනවාද කියලා බලන්න. ඊළඟට එහි නිසි විදියට කය පිහිටුවා ගමු. වඩාත් පහසු ඉරියව්වකට ශරීරය මාරු කරගමු. අපහසු ඉරියව්වල සහ සුවපහසු ඉරියව්ව කියන දෙකම අපි අයින් කරනවා. මොකද අපහසු ඉරියව්වකට ආපුවාම අපි මේ මනසින් අපි කරන දේ කරන්න බැරුව යනවා. ඒ අපහසුතාවයට මනස යොමු වෙනවා. හිත යොමු වෙනවා. එතකොට අපි මනසින් කරන මේ අනික් කාර්ය භාවනා පුහුණුව අපිට කරගන්න බැරුව යනවා. ඊළඟට සුවපහසු ඉරියව්වක ඔබ ඉන්නවා නම් වැඩි වෙලාවක් මේ කාර්යය දෙන්න ලැබෙන්නේ නැහැ. හිතා කෙටි වෙලාවකින් නිින්ද යන. ඒ නිසායි අපි සුවපහසු ඉරියව්ව සහ අපහසු ඉරියව්ව කියන දෙකම මගහැරලා පහසු ඉරියව්වකට එන්නේ. පහසු ඉරියව්වේ ස්වභාවය ශරීරයේ බර අපි දරන්නේ නැහැ. ශරීරයේ බර බොහෝ වෙලාවට පොළොවට හෝ අපි වාඩි වෙලා ඉන්න ආසනයට යොමු කරලා තියෙනවා. ඒ වගේම නිින්ද යාමට තියෙන ඉඩ කඩ අහුරලා තියෙනවා. මේ දෙක පහසු ඉරියව්වක ලක්ෂණය. අතපය කොහොම තියෙනවද කියලා නිශ්චිත පිළිවෙලක් නැහැ පහසු ඉරියව්වේ. නමුත් ඔය පස්සේ කාලේ ආසන හුරු කරගෙන තිබෙනවා. ඔය ආසන කියලා කියන්නේ ඇත්තටම බෞද්ධ ඒවා නෙමෙයි. ඒවා යෝග ආසන. ඉතින් ඒවත් සමහර වෙලාවට සමහර අය මේවා එක්ක මිශ්‍ර කරගෙන තියෙනවා. ඒවට අපි කියන්නේ සංස්කාර කියලා. සකස් කරගත්ත ක්‍රම. නමුත් බුදුරජාණන් වහන්සේගේ එහෙම ඒවා නැහැ. උන්වහන්සේ මේ වර්තමාන මොහොතේ මේ දැන් තමන්ගේ කයට අවධානය යොමු කරලා මේ වර්තමාන මොහොතේ වඩා පහසු විදියට කය පිහිටුවා ගැනීමයි කරන්නේ. ඒ නිසා උන්වහන්සේගේ ආසන ක්‍රම නැහැ. ආසන කියලා කියන්නේ ඔය කය පිහිටුවා ගන්න විශේෂ ඉරියව්. එහෙම ඒවා බුදුදහමේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ක්‍රම නැහැ. පස්සේ කාලේ සමහරව යෝග සම්ප්‍රදායට අනුව පිළිම සකස් කිරීමේදී පවා එක එක ආසන ක්‍රම, මුද්‍රා සහ ආසන සකස් වෙලා තින. මුද්‍රාව කියන්නේ ඉනෙන් උඩ කොටස තියාගන්න විදිහ. ආසනය කියන්නේ ඉනෙන් යට කොටස තියාගන්න විදිහ. ආසන සහ මුද්‍රා බුදුරජාණන් වහන්සේගේ නැහැ. මොකද හේතුව ඒ මොහොතේ පවතින தත්ත්වයේ අනුව තමයි අපි කය පිහිටුවා ගන්න. උන්වහන්සේ කැලේකට ගියා නම් ඒ කැලේ තියෙන ගහක් මුල සහ හෝ ගලක් මත හෝ ඉඳ ගන්න.
එතකොට එතෙන්දී අර කලින් සූදානම් කරගත්ත ආසනයක් හෝ මුද්‍රාවක් අදාළ වෙන්නේ නැහැ. එතන තියෙන ගල උඩ, එතන තියෙන මුල උඩ තමයි ඉඳගන්නේ. එතන ඒ දෙයට අනුව කය පහසු කරගෙන ඉඳ ගන්නවා. එච්චරයි. ඒක නිසා එහෙම පෙර සකස් කරගත්ත ආසන හෝ මුද්‍රා, ඒවට අපි සංස්කාර කියනවා. එවැනි දේවල් අදාළ වෙන්නේ නැහැ අපේ ඉඳ ගැනීමේ කලාව තුළ. නිතරම වර්තමාන මොහොතේ, මේ මොහොතේ තියෙන දේ. දැන් මේ මොහොතේ ඔබට මට ලැබිලා තියෙන ආසනේ මොකක් හරි, කොට්ටයක්, පුටුවක්, බංකුවක්, පැදුරක් මොකක් හරි වෙන්න පුළුවන්. ඒක අනුව තමයි ඉතින් කය පිහිටුවා ගන්න. එහෙම නැතුව මේ කලින් සකස් කරගත්ත වාඩි වෙන්න ඕන මෙහෙමයි කියලා හදාගත්ත සංස්කාරයක්, මනෝ සංකාරයක් හෝ කාය සංකාරයක්, බොහෝ වෙලාවට ආසන සහ මුද්‍රා කියන්නේ කාය සංකාරනේ, කය පිහිටුවා ගන්න ක්‍රම. එහෙම ඒවා නැහැ. එහෙම ඒවා තියෙන්න පුළුවන්. නමුත් අපි ඒව උපාදාන කරන්නේ. සංකාර උපාදාන කරන්නේ. ඒක නිසා දැන් බලන්න, මේ මොහොතේ බලන්න තමන්ගේ කය පහසුවෙන් තියාගන්න තියෙන පහසු ක්‍රම මොකක්ද කියලා. වඩාම පහසු ක්‍රමේ භාවිතා කරන්න මේ මොහොතේ. එහෙමයි. එහෙනම් එහෙම කරලා කය පහසු කරගමු, කය තැම්පත් කරගමු. වම් කකුලේ ඉඳලා වම් කකුල, දකුණු කකුල, බඩ, පපුව, බෙල්ල, හිස, වම් අත, දකුණු අත වශයෙන් හොඳට හිත යොමු කරන්න. හිත යොමු කරලා ඒ ශරීරාංග සැහැල්ලු කරගෙන පහසුවෙන් තියාගමු. මේ සැහැල්ලු කරගන්නවා කියලා කියන්නේ අපි අර ශරීරාංග සමහර වෙලාවට නිකන් තද කරගෙන, හිර කරගෙන, හරි ආයාසයෙන් තියන් ඉන්නවා. එහෙම තියාගෙන ඉන්නේ අපි භාවනාවේදී. භාවනාවේදී නෙමෙයි, කොයි වැඩකදීවත් එහෙම සීරුවෙන් ඉන්නවා කියලා අපි ඒකට කියන්නේ සිංහලෙන්. සීරුවෙන්. සීරුවෙන් ඉන්නේ අපේ ක්‍රමයේ හැටියට. අපි ඉන්නේ නිතරම පහසුවෙන්. සැහැල්ලු කරගන්නවා. ඊට පස්සේ වඩාම පහසු ක්‍රමයට තියාගන්නවා. කකුල නම් අපි බලනවා සැහැල්ලු කරගෙන වඩා පහසු මොකක්ද කියලා. ඉතින් පුටුවක වාඩි වෙලා ඉන්නවා නම් යටිපතුල පොළවට ස්පර්ශ වෙන්න තියාගන්න පුළුවන් පුටුව තමයි වඩා හොඳ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ පුටුවේ උස අපේ දන හිසට වඩා උසින් අඩු වෙන්න ඕනනේ. උසින් වැඩි වුණොත් අපේ යටිපතුල පොළවේ හිටින්නේ නැහැ. ඒකයි අපි පාවිච්චි කරන පුටුවක වාඩි වෙනවා නම් වඩා සුදුසු. එතකොට පුටුවේ ඉඳගත්තම අපේ කකුල පොළව මත තියෙන්නේ. එහෙම නැත්නම් ඊට වඩා උස පුටුවක ඉඳගත්තම කකුල නිකන් එල්ල වැටලා තියෙන. ඊට වැඩි අමාරු තත්වයක තියෙන. ඉතින් එහෙම තියෙන්නේ. ඉතින් වඩා පහසුවෙන් තියෙන. ඊට පස්සේ ඉඳ ගන්නකොට පුටුවේ වාඩි වෙන කොටස සහ ඒත් වෙන කොටස අතර කෝණය අංශක 90ට තියෙනවා නම් තමයි ඒක තමයි හොඳ ආසනයක් වෙන්නේ. එතකොට අපි පුටුව ඇඳට හේතු වුණොත් අපේ කෝණය අංශක 90ට පවතින. ඍජුව තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහේ මේ පුටු වගේ දේවල් පාවිච්චි කරනවා නම් පුටුවක වඩා සුදුසු වෙන්නේ එහෙම. ඇඳක් නැති එකක ඉඳගෙන ඉන්න පුළුවන් නම් ඉතින් වඩා හොඳයි. නමුත් ඇඳක් තියෙන ඒවා අපි සමහර වෙලාවට පාවිච්චි කරනවා. ඒත් වෙන්න ඕන නිසා. ඒකට කමක් නැහැ. ඒක එහෙම පහසුයි. ඒ විදිහට කය සැහැල්ලු කරගමු, පහසු කරගමු. බඩපපුව, බෙල්ල, හිස උනත් අපි එහෙමයි. ඇඳුමක් අඳිනකොට අපි ලිහිල් ඇඳුමක් අඳින්නේ. පටි වලින්, ගාංචු වලින් හීර කරගෙන, තද කරගෙන තියාගන්නේ ශරීරේ. දැන් බුදුහාමුදුරුවෝ හඳුන්වා දීපු ඇඳුම බලන්න මේ චීවරේ හරිම සැහැල්ලු ඇඳුමක්. ඒක කොහෙවත් හිර කිරීමක්, තද කිරීමක් නැහැ. නිකන් පොරවගෙන ඉන්නේ. එවැනි ඇඳුමකට ඉන්න පුළුවන්ද කියලා අපිට කියන්න බෑ අනිත් හැමෝටම. නමුත් ඒ ඇඳුම හරි. ඒකේ තියෙන බොහොම ගැඹුරු විද්‍යාත්මක පැත්තක්. ශරීරයේ හිර කිරීමක්, තද කිරීමක් නෑ ඇඳුමේ.
ඉතින් ඒ වගේ ස්වභාවයක්, ඒ වගේ ස්වરૂපයක් මේ ඇඳුමේ තියෙන. ඉතින් ඇඳුම බලන්න ඕන ලිහිල්ව සැහැල්ලුවෙන් තබා ගැනීම. ඒකයි. ඉතින් ওই විදිහට අපි කය පහසු කරගන්නවා. වම් අත දකුණු අත දෙකත් Tamanට වඩාත් පහසු ඉරියව්වේ තියාගන්න. හැබැයි මේ දැන් පහසුවෙන් තියාගන්න ඉරියව්ව ගැන නිත්‍ය සංඥාවක් ඇති කරගන්නත් ඕනේ නැහැ. මේ විදිහටම මුළු පැය දෙකම ශරීරයේ තියනවායි කියලා එහෙම තියාගන්නවායි කියලා එහෙම නිත්‍ය සංඥාවකට එනවා සමහර අය. භාවනා කරන වාඩි වුණාම වාඩි වෙන ඉරියව්වෙම නැගිටිනකොටත් එහෙමම තියෙන්න ඕනේ කියලා නිත්‍ය සංඥාවකට. ඊට පස්සේ මොකද කරන්නේ? භාවනා කෙරිල්ල පැත්තක තියෙද්දි අර ඉරියව්ව ඒ විදිහටම තියාගන්න පුදුම සටනක් කරනවා. ඉතින් හිතා ගන්නවා ඒ වාඩි වුණ ඉරියව්වෙම නැගිට්ටොත් ඒක භාවනාව සාර්ථකයි කියලා. භාවනාව සම්පූර්ණ අසාර්ථක වෙලා ඒ වැඩේදී මොකද එතන කරලා තියෙන්නේ? අර කාය දණ්ඩය කියලා ඕක හරියටම කිව්වොත් ජෛන වැඩක්. ජෛනයන්ගේ උගන්වනවා කාය දණ්ඩය කියලා එකක්. ඉතින් කාය හික්මවනවා කියලා එකක් කරනවා. ඒ කියන්නේ කය තියාගත්ත ඉරියව්වෙන් එහෙමම තියාගෙන ඉන්නව පුදුමාකාර වැරවැයමක් කරලා. ඉතින් මේවා අපේ ක්‍රම නෙවෙයි, අපේ දේවල් නෙවෙයි මේවා. එක දේවල් මිශ්‍ර වෙලා තියෙනවා. ඒක නිසා කය ශරීරය පහසුවෙන් සැහැල්ලු කරගෙන පහසුවෙන් තියාගන්න. එච්චරයි. ඊළඟට මනසත් සැහැල්ලු කරගන්න. මේ මනස අපේ හිත එක දේවල් වලට යනවා. නමුත් ඉතින් මේ පැය දෙක මම මේ වැඩේට ගත කරනවා. අනිත් තියෙන වැඩ කටයුතු රාජකාරී යුතුයකම් වගකීම් පැය දෙකකින් පස්සේ කරනවා කියලා පොඩ්ඩක් පස්සට දාන්න. වැඩ පස්සට දැමීම ඔය ලෞකික පැත්තේදී නම් හරියට නිකන් නරක වැඩක් හැටියට තමයි කියන්නේ. නමුත් අපි අධ්‍යාත්මික වැඩවලදී අනිවාර්යයෙන්ම ලෞකික වැඩ පස්සට දානවා. මොකද මේ වැඩ දෙක සංසන්දනය කරපුවාම ලෞකික වැඩ ඒ තරම් වැදගත් නෑ අධ්‍යාත්මික වැඩ ඉදිරියේ. අධ්‍යාත්මික වැඩ නැති තැනක තමයි ලෞකික වැඩ මහ ලොකු වෙන්නේ, මහ වැදගත් කොට සලකන්නේ. නමුත් අධ්‍යාත්මික දියුණුවට අදාළ වැඩ කටයුතු වල යෙදෙනකොට අපි ලෞකික වැඩ සමහර ඒවා පස්සට දානවා, සමහර ඒවා කල් දානවා, සමහර ඒවා අනුන්ට පවරනවා, සමහර ඒවා කෙලින්ම මේ අහෝසි කළාම දානවා. ආයේ ඒක කරන්නෙම නැහැ. එතකොට ලෞකික වැඩවලට අපි නිතරම දෙවෙනි තැන දෙනවා අධ්‍යාත්මික වැඩවලට. ඉතින් ඒක නිසා අපි එක්ක කාට හරි පවරමු. මේ පැය දෙක ඇතුළත සමහර වැඩ අපි පවරලා තියෙනවා. එහෙම නැත්නම් පැය දෙකෙන් පස්සේ කරනවා කියලා පස්සට දාලා තියෙනවා. කල් දානවා කියලා අපි කියන්නේ. එහෙම. සමහර විට ඒවා කල් තියා කරලා අවසන් කරන්නත් පුළුවන් දේවල් තියෙනවා. එහෙම කරලා තියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒවා ඉතින් කරන්නෙම නෑ ආයේ. ඒවා හොසි කරලම දාන්න. ඒ විදිහට අපි මේ වැඩේ කරන්නේ හොඳ අවබෝධයකින්. මේක වඩා වැදගත්. ඒක නිසා ඒකට ප්‍රමුඛතාවය දීලා අනිත් ඒවා පස්සට දානවා. ඔහොම මේ මනස සැහැල්ලු කරගන්නවා කියන එක නිකම්ම කරන්න බෑ. ඒක බොහොම ප්‍රඥාවෙන් කරන්න ඕන වැඩක්. ඒකයි. ඒක නිසා අපි මනසත් සැහැල්ලු කරගමු. ඊළඟට වටපිටාව ගැන අපි තේරුම් අරන් උපේක්ෂා වෙමු. වටපිටාව කියන්නේ මේ දැන් ඉන්න වටපිටාව. මේ දැන් මේ මොහොතේ ඉන්න Tamanට අදාළ වටපිටාව. ඉතින් මේ වටපිටාව මේ වෙලාවේ අපි ටිකක් සංසුන් කරගෙන ඇති, සකස් කර ගැනීමක් කරලා ඇති. නමුත් ඒක ගැනත් නිත්‍ය සංඥාවක් ඇති කරගන්න ඕනේ නැහැ. දැන් මේ පවතින වටපිටාව තව මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. නිහඬ නිශ්ශබ්ද වටපිටාවක් අපිට තියෙන්නේ ලංකාවේ වෙලාවින් නම් උදෑසන 5:30 වෙනකොට. ඉතින් නමුත් 7:30 වෙනකොට සමහරට හොඳටම ഘോഷාකාරී වෙන්න පුළුවන්. පුද්ගලයන්ගේ පැමිණීම නොඑක් දේවල් නිසා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අනිත් රටවල් වල ඉන්නේ නැත්තොත් තමන්ගේ වෙලාව සැලකිල්ලට අරගෙන බලන්න. දැන් මේ මොහොතේ වටපිටාව සංසොන්ද, නිශ්චලද, නිශ්ශබ්දද? නමුත් ඒක ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන් ඊළඟ මොහොත වෙනකොට.
ඒකයි. ඉතින් අන්නේ විදිහට මේ අපි කය ගැනත් මනස ගැනත් වටපිටාව ගැනත් අවබෝධයෙන් යුතුව අපි සංසුන් කරගමු කය. ඒ වගේම මනසත් සංසුන් කරගමු වටපිටාව ගැන උපේක්ෂාවෙන්. එහෙම වුණොත් අපිට මේ කාර්යය වඩා පහසුවෙන් කරගත හැකි වෙයි. හොඳයි. අපි භාවනා පුහුණුවේදී පළමුවෙන් භාවනාව ගැන ඊටාම කෙටි මතක් කිරීමක් කරනවා. භාවනා කියන්නේ කුසල් වැඩිම. කුසල් කිව්වම ඒකෙන් ඍජුවම අදහස් වෙන්නේ නිවන් සාක්ෂාත් කිරීමට උපකාරී වෙන කුසලතා. තවත් පැහැදිලිව කිව්වොත් ප්‍රඥා, සීල, සමාධි. සීල, සමාධි, ප්‍රඥා. මේ අංශ තුනට අදාළ කුසලතාවන් වර්ධනය කර ගැනීමයි භාවනා කියලා කියන්නේ. සීල කොටසට අයත් අභිසමාචාර ආදි බ්‍රහ්මචර්ය වශයෙන් ආචාර ධර්මීය අංශයේ හැඩගැස්මක් සීල කුසලයේ තුල අපි කරගන්නවා. ඒක තමයි සීල භාවනාව කියලා කියන්නේ. ඊළඟට චිත්තාවේගී අංශය හැඟීම් පැත්ත, ඒ පැත්තට අදාළ පාලනය කර ගැනීමක්, සංවර කර ගැනීමක්, පිරිසිදු කර ගැනීමක්, යහපත් සිතුම් පැතුම් ඇති කර ගැනීමක් අලුතෙන් සිද්ධ වෙනවා. සමාධි කුසලයේ තුල තියෙන්නේ. ඊළඟට ප්‍රඥා කුසලය, ප්‍රඥා භාවනාව තුල තියෙන්නේ අවබෝධමය පැත්ත ක්‍රමයෙන් පළල් කර ගැනීමත් ගැඹුරු කර ගැනීම. පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා ආදී වශයෙන් මේ අවබෝධමය අංශය වැඩි දියුණු කර ගැනීමක්. ඒකත් ඇත්තටම මේ ලෞකික දේවල් පිළිබඳ අවබෝධයට වඩා මේ නිවන සාක්ෂාත් කිරීමෙහිලා අප විසින් අවබෝධ කරගත යුතු දේ අවබෝධ කර ගැනීමයි පඤ්ඤා භාවනාවෙන් අදහස් වෙන්නේ. ওই විදිහට සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා. මේක තමයි භාවනා කියලා කියන්නේ. සීලය වැඩිම, සමාධිය වැඩිම, ප්‍රඥාව වැඩිම. ඉතින් ඔය තුනටම අවබෝධය අවශ්‍යයි. සීලය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. සීලය වඩන්නේ කෙසේද? ඊට අදාළ ක්‍රමවේද මොනවද? දුස්සීලභාවය ආදීනව, සීලවන්තභාවය ආනිසංස ওই ටික දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම සීලේ ලෞකිකත්වයේ සඳහා ලෞකිකත්වයේ යහපත් කරගන්නට කොහොමද දායක වෙන්නේ? ඒ වගේම ආධ්‍යාත්මික පාරිශුද්ධිය සඳහා සීලය කෙසේද දායක වෙන්නේ කියන ඔන්න ඔය කාරණා ටික අපි දැනගෙන තියෙනවා. දැනගත්තොත් තමයි ඒ තැනත්තා සීලය පුරන්න, සීලය වඩන්න, සීල භාවනාවට යොමු වෙන්නේ. නැත්තම් එහෙම සීලයට ප්‍රමුඛතාවයක් දෙන්නේ පුද්ගලයා ජීවිතේ. ඒකයි. ඊළඟට සමාධිය ගැනත් දැනගෙන තියෙන්න ඕන. සමත සමාධි, විපස්සනා සමාධි වශයෙන් දැනගෙන ඊට පස්සේ ඒ වඩන ආකාරය, වැඩිවීමෙන් ලැබෙන ආනිසංසය, අසමාහිත භවයේ ආදීනවත්, සමාහිත භවයේ ආනිසංසත් දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ඒක කොහොමද සමාධිමත් බව ලෞකික යහපත සඳහා උපකාරී වන්නේ කොහොමද? අධ්‍යාත්මික දියුණුවට නිවන් සාක්ෂාත් කරන්න මේ සමාහිත බව උපකාරී වන්නේ කොහොමද කියලා මෙන්න මේවා දැනගෙන තියෙනවා. දැනගත්ත කෙනා තමයි සමාධිය වඩන්න, සමාධි භාවනාව කරන්න යොමු වෙන්නේ. ඊළඟට පඤ්ඤා කියන්නේ මොකද්ද? ලෞකික සම්මා දිට්ඨිය ආදී වශයෙන් ලෞකික පැත්තට අදාළව අපි දැන කියාගත යුතු දේ. අධ්‍යාත්මික දියුණුවට නිවන් සාක්ෂාත් කරන්නට අප විසින් දැන කියාගත යුතු දේ මොනවද කියලා දැනගෙන ඒවා අවබෝධ කරගන්න උත්සාහ කිරීම, යොමු වීම තමයි පඤ්ඤා භාවනා කියලා කියන්නේ. ඒ ඔය විදිහට සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා ඔය ශේස්ත්‍ර තුන දැන අවබෝධ කරගෙන ඒ සීල සමාධි පඤ්ඤා වැඩිවීමටයි භාවනා කියන්නේ. හරිම පැහැදිලි. භාවනා කිව්වම නොඑක් අය නොඑක් වැල්වට අරන් කිව්වට බුදුදහමේ භාවනාව ඊටාම පැහැදිලි. ඉතින් ඒ පැහැදිලි
අදහස ගත්තම භාවනා කරන්නත් හරිම පහසුයි. එහෙම නැත්නම් ඔය නොඑක් දේවල් පටලවා ගන්න ඕකේ. කෙනා නොඑක් දේවල් කියලා තියෙන භාවනා ගැන. බුදුදහමේ භාවනාවේ තාම පැහැදිලි. ඇයි ඔහොම ඔය ශේස්ත්‍ර තුනක් නිර්දේශ වෙලා තියෙන්නේ කියලා ඇහුවම ඒකත් ඊටාම පැහැදිලි. මොකද ඔය ශේස්ත්‍ර තුන සම්බන්ධ වෙන්නේ අපේ පෞරුෂයට. සීල භාවනා කියන්නේ අපේ පෞරුෂයේ චර්යාත්මක අංශය. ඒක නිවැරදි කිරීම. සමාධි භාවනාවෙන් කරන්නේ අපේ පෞරුෂයේ චිත්තාවේගී අංශය සකස් කිරීම නිවැරදි කිරීම. පඤ්ඤා භාවනාවෙන් කරන්නේ අපේ පෞරුෂයේ බුද්ධිමය අංශය අවබෝධමය පැත්ත සකස් කිරීම නිවැරදි කිරීම. නිවන් දකින්නවා කියන්නේ පූර්ණ පෞරුෂ සමෝදානයක්. වෙන මොකොත් නෙමෙයි. ඉතින් ඒක නිසා ඊට අදාළවයි ඔය සීල සමාධි ප්‍රඥා බුදු පියාණන් වහන්සේ ඒ සීල වැඩපිළිවෙල සීල භාවනාව සමාධි වැඩපිළිවෙල සමාධි භාවනාව ප්‍රඥා වැඩපිළිවෙල ප්‍රඥා භාවනාව නිර්දේශ කළා තියෙන්නේ. එහෙමයි. ඉතින් අපි දැන් ඔය සීල භාවනාවට යමු වෙලා තියෙන්නේ. අපි සීලය ගැන හැම දෙයක්ම වගේ කතා බහ කරලා තියෙනවා. මම හිතන්නේ සීලය ගැන කිසිම සැකයක් සංකාවක් විමතියක් ගැටලුවක් ප්‍රශ්නයක් අපේ කල්යාණ මිත්‍රයන්ට ඇති කියලා මං හිතන්නේ. කොහොමනත් අපි සීලාවර්ජනය කරනවා, සීලානුස්සති කරනවා. හැමතිස්සෙම මේ දේ කර කර මේ සීලය පුළුවන් තරම් වැඩි දියුණු කරගන්න අපේ උත්සාහයක් ප්‍රයත්නයක් තියෙනවා. ඉතින් හැමදාම අපි භාවනා පුහුණුවේදී සීලාවර්ජනය කරනවා හැමදෙනාම එකට එකතු වෙලා. අදත් එහෙමනම් අපි පළමුවෙන් නමස්කාර පාඨය කියලා බුද්ධ වන්දනාව කරලා සරණාගමනය හා සීලාවර්ජනය කරමු හැමදෙනාම එකට එක් වෙලා. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සරණාගමනයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සීලාවර්ජනය විශ්ව ආචාර ධර්ම පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සංපප්පලාපා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාපේක්ෂාචාර ධර්ම, නික්කම්ම ශික්ෂා, අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. අපි සිහිපත් කළේ අපි සමාදන් වෙලා ඉන්න සීලය. ඔයින් මුල් 9 අපි සලකන්නේ විශ්ව ආචාර ධර්ම කියලා. මොකද ඒක විශ්ව මට්ටමින් කවුරුත් පිළිගන්න. ಜಾති ආගම් කුල ભેද ස්ත්‍රී පුරුෂ කිසිදු ભેදයකින් තොරව හැමෝම පිළිගන්නවා. ඒවා නොකල යුතුයි, කඩ නොකර යුතුයි කියන කාරණේ. එතනින් පස්සේ අපි කතා කරන නෙක්ඛම්ම ශික්ෂා වගේ ඒවා සාපේක්ෂ ආචාර ධර්ම. මොකද ඒවා නිවනට අදාළව දේශනා වෙලා තියෙන. ඒවා විශ්ව මට්ටමින් පිළිගන්නේ නැහැ. නමුත් ඒවා නිවන් මාගේ යනකොට නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමෙහිලා අතිශයින් උපකාරී වෙනවා. ඒකේ වටිනාකම දන්නේ සුතවා ආර්ය ශාවක විතරයි. අසුතවා පුතුජන උනත් අර විශ්වාචාර ධර්ම පිළිගන්න. නමුත් මේ සාපේක්ෂාචාර ධර්ම, නෙක්ඛම්ම ශික්ෂා වැනි දේවල් පිළිගන්නේ සුතවා ආර්ය ශාවකය කියන්නේ නිවන් මඟ තේරුම් ගත්ත කෙනා පිළිගන්නවා මේ නෙක්ඛම්ම ශික්ෂා නිවනට උපකාරී වෙනවා කියලා. පිළි අරගෙන පිළිපදිනවා. අනුගමනය කරනවා. අනුගත වෙනවා ඒ ආචාර ධර්මවල. ඉතින් අපි ඒවා පිළිගන්න අය. අපි දන්නවා මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන් සෑහෙන පමණ බාධා කරනවා කියලා නිවනට. ඉතින් ඒක නිසායි නෙක්ඛම්ම ශික්ෂා කොටසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් තමන්ට පුළුවන් උපරිමෙන් දුරස් වී සිටීම. ඒක තමන්ගේ වීරියට සාපේක්ෂයි. හුඟක් වෙලාවට නෙක්ඛම්මය කරන්න ලොකු වීරියක් ඕන. ඊළඟට කාමයේ ආදීනව හොඳට අවබෝධ කරගෙන තියෙන්න ඕන. තේරිලා තියෙන්න ඕන, වැටහිලා තියෙන්න. එහෙම නැත්තම් ඒක කරන්න අමාරුයි අත් වශයෙන්. නෙක්ඛම්මය කරන්න අමාරුයි. එහෙමයි. ඉතින් ওই විදිහට මේ සීලේ තියෙනවා විශ්ව මට්ටමින් පිළිගන්න ආචාර ධර්ම. ඒවා අපි එසේම අනුගමනය කරනවා, පිළිපදිනවා. ඒවයි කිසි වෙනසක් නැහැ ආර්ය ශ්‍රාවකයන්ට. ඒක නිසා ඒක බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් කරලා තියෙන මාර්ගාංග 3ක් විදියට. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවස. එතනින් පස්සේ නෙක්ඛම්ම ශික්ෂා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළත් වෙලා නැහැ. නමුත් ඒවා විටින් විට දේශනා වෙලා තියෙනවා මේ නෙක්ඛම්මයේ දේශනා කරන අවස්ථාවල. පැහැදිලි කරමින් නෛෂ්ක්‍රම්‍ය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරමින් ඊට අදාළ ශික්ෂාපද දේශනා කරලා තියෙනවා. ඉතින් තවත් ඉස්සරහට ගියාම ඔය ජාත රූප රජත පටිග්ගහනා වේරමණී වැනි ශික්ෂා
ඒවා කාය සංවරයට වචී සංවරයට අදාළ වෙන්නේ නැහැ. කෙලින්ම මනෝ සංවරයට අදාළ ශික්ෂා. මෙත්තා විහරණය කාය වචී මනෝ කියන අංශ තුනේම සංවරයේ භාවය සඳහා දේශිත ශික්ෂාපදයක්. ඒක මහා පුළුල්. ඒ කියන්නේ අපේ ශික්ෂාපද අතර තියෙන අග්‍රම සියලුම ශික්ෂාවන් ආවරණය වෙන ශික්ෂාපදේ තමයි මෙත්තා විහරණය කියලා කියන්නේ. මිත්‍රශීලී කායික හැසිරීම, මිත්‍රශීලී වචන භාවිතය සහ මිත්‍රශීලී සිතුම් පැතුම් රටාව කියන තුනේ එකතුව මෙත්තා විහරණය කියලා කියන්නේ. ඉතින් අර යටින් කියපු ශික්ෂා 15ම ආවරණය වෙනවා. තනි ශික්ෂාවක් හැටියට ගත්තොත් මෙත්තා විහරණය. ඒක නිසා ඕනනම් කෙනෙකුට ওই ශික්ෂාපද 15ම වෙනුවට මෙත්තා විහරණං සමාදියාමි කියලා මෙත්තා විහරණය සමාදන් වුණා නම් ඒත් ඇති. අර 15ම රැකෙනවා. හරියටම මෛත්‍රී විහරණය මොකක්ද කියලා තේරුම් අරන් කටයුතු කරමු. මොකද අපි බෞද්ධ සමාජයේ මෙත්තා භාවනාව කියන එක ඇත්තටම තේරුම් අරන් නැහැ. මෛත්‍රී භාවනාව කරනවා කියලා ඔය මොන හරි වාක්‍යයක් කියවන එක තමයි උදේ හවස කරන්නේ. නමුත් මෙත්තා විහරණය ඊට වඩා මහ ගැඹුරු එකක්. සමස්ත ආචාර ධර්මීය ශේත්‍ර සියල්ල ආවරණය වෙනවා මෛත්‍රී විහරණය තුල. ඒකයි ඒක තේරුම් ගත්ත කෙනෙකුට ඒක අවබෝධ කරගත්ත කෙනෙකුට ඒක පැහැදිලි. ඉතින් ওই විදියට ආචාර ධර්මීය අංශය ඊටාම වැදගත් ලෞකික ජීවිතයේ යහපත සඳහා ඒ වගේම ආධ්‍යාත්මික ගමන් මගේදී ඒ ගමන වඩා වේගවත් කරගන්න පහසු කරගන්න මේ සීල භාවනාව සීල ශික්ෂාව අතිශයින් වැදගත්. සීල භාවනාව කරන්නේ ශූන්‍යාගාරයකට ගිහිල්ලා කවුරුවත් නැති තැනකට ගිහිල්ලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන නෙවෙයි. එහෙම සීල භාවනා කරන්න බෑ. ඒවා අදාළ වෙන්නේ පඤ්ඤා භාවනාවටයි සමාධි භාවනාවටයි අදාළ වෙන්නේ. සීල භාවනාව කියන්නේ සාමාන්‍ය ජීවිතය තුල කරන වැඩ. එදිනෙදා ජීවිතේ සාමාන්‍ය වැඩ කටයුතු කරන අතරතුර තමයි සීල භාවනාව කරන්නේ. ශික්ෂාපද සමාදන් වෙලා සිහිනුවණින් යුතුව මේ ශික්ෂාපද රැකීමක් කරන්නේ. ඒකයි. ඉතින් දැන් අපි ඔය කොටස සම්පූර්ණ කරගෙන ඉන්නේ. සම්පූර්ණ කියන්නේ ඔය කොටස පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන. ඉතින් සීල භාවනාව පෞද්ගලිකව තම තමන් කරගෙන යනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒක ඇත්තටම භාවනාව පෞද්ගලික වැඩක්. සාමූහිකව කරන වැඩක් නෙවෙයි. අපි මේ සාමූහික වෙලා කරන්නේ භාවනාව ගැන තේරුම් ගැනීමයි, කමඨහන් තේරුම් ගැනීමයි. භාවනාව කරගෙන යද්දි මොන හරි ගැටලු ඇති වෙනවා නම් ඒව සාකච්ඡා කිරීමයි තමයි. භාවනා කරන්නේ තනියම පෞද්ගලිකව කරන වැඩක්. හොඳයි ඔය සීල භාවනාව ගැන අපි අවධානය යොමු කරේ. ඊළඟට සමාධි සහ ප්‍රඥා භාවනා කොටස් තමයි අපි අවධානයට දැන් යොමු කරගෙන තියෙන්නේ. මෙහිලා අපි මහා සතිපට්ඨාන දේශනාව ඉදිරිපත් කරගෙන තියෙනවා. ඔබ දන්නවා අපි සතිපට්ඨාන දේශනාව ඔස්සේ අපේ භාවනා කමඨහන් ඒ වගේම ප්‍රඥා භාවනාවට අදාළ කමඨහන් යන්නේ. විදර්ශනා කමඨහන් තියෙන්නේ සතිපට්ඨාන දේශනාවේ. ඉතින් එහිලා මූලික කුසලතා තුන අපි හැමෝම දන්නවා. සතිමා සම්පජානෝ ආතාපි අවදිමත් බව, විමසුම් නුවණ සහ වීර්යය. අපේ ධර්ම ප්‍රතිපදාවේ මුල්ම කුසලතා තුන ඔය තුන තමයි. ඔය තුන ඇති කරගත්තේ නැත්නම් සීලය රකින්නත් බෑ, සමාධිය වඩන්නත් බෑ, ප්‍රඥාව දියුණු කරන්නත් බෑ. මේ හැම එකටම මූලික වෙන්නේ ඔය තුන. ඉතින් ඒ තුන වර්ධනය කරගන්න බුදුරජාණන් වහන්සේ සරල අභ්‍යාස තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. ආනාපාන සති අභ්‍යාසය කමඨහන, ඉරියාපත සති අභ්‍යාසය කමඨහන, සම්පජඤ්ඤ සති අභ්‍යාසය කමඨහන. ඒක ඕවා දැන් අපිට හොඳට අවබෝධයි. අපිට හැමතිස්සෙම නම් ආනාපාන සති කරන්න බෑ. මොකද ඒක සියලු වැඩ නතර කරලා නිශ්ශබ්ද වෙලා හුදකලාව ඉඳගෙන තමන්ගේ හුස්මට අවධානය යොමු කර ගැනීම. ඉතින් ඒක නිසා ඒක කරන්නේ ඒ විදිහටමයි. ආනාපාන සති දුවන ඇවිදින ගමන්, දුවන ගමන්, වැඩ කරන ගමන් ආනාපාන සති කිරීමක් නැහැ.
සමහරු එහෙම පුළුවන් කියලා කිව්වට න්‍යායිකව ආනාපාන සතිය වැඩිමක් කරන්නේ නැහැ එහෙම. ඒක නිසා ඒක වඩන අවස්ථාවෙම බුදුරජාණන් වහන්සේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව, නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං කියලා ඊට අදාළ කාරණා පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. ඉතින් අපිට ওই විදිහට මේ ශූන්‍යාගාරගත වෙලා, අරඤ්‍යගත වෙලා පරයන්කයෙන් ඉඳගෙන කය ඍජුව තියාගෙන ඉන්න හැමතිස්සෙම පුළුවන් කමක් නැහැ. ඒක කොහොමටත් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බැරි නිසා තමයි බුදුරජාණන් වහන්සේ තව කමඨහන් දෙකක් අපිට උගන්වලා තියෙන්නේ. ඊළඟට අපි ඉරියව් අපහසු වුණාම ඉරියව් මාරු කරනවා, නැත්නම් ඉරියව් වෙනස් කරනවා. එතකොට අපි ඉරියාපත සතියට එනවා. සිහිනුවන වීර්යය ඉරියව්වේ තියාගන්න. හුස්මේ නෙමෙයි. එතකොටත් අපේ සිහිනුවන වීර්යය තවත් වැඩෙනවා හොඳට. ඉරියාපත සතියේදී. ඊට පස්සේ සතර ඉරියව් පවත් ඉන්නත් බෑ හැමතිස්සෙම අපිට වැඩ තියෙනවා. මේ ජීවිතය කරන්න බොහෝ වැඩ තියෙනවා. වැඩ රාජකාරී යුතුයකම් වගකීම් තියෙනවා. ඉතින් එහෙම කරනකොටත් එතෙන්ටත් මේ භාවනාවම තමයි ගේන්නේ. වැඩ කරනකොට, රාජකාරී කරනකොට, යුතුයකම් කරනකොට, වගකීම් දරනකොට ඒ හැම වෙලාවෙම සිහිය. ඒ වැඩේ, ඒ රාජකාරී, යුතුයකමේ වගකීමේ මුල, මැද, අග හොඳට සිහිය පවත්වා ගන්න. ඒ වගේම සෝදිසිමත් වෙනවා. සෝදිසිමත් වෙනවා. අපි සම්පජානකාරී කියන්නේ ඒකයි. අර සෝදිසිමත් භාවයේ තියාගන්නේ ඒක නිවැරදිව කරන්න, හරියට කරන්න, ඵලදායීව කරන්න. නිසි වේලාවට කරන්න, නිසි තැනදී කරන්න, නිසි ආකාරයෙන් කරන්න. අන්න ඒව තමයි සෝදිසිමත් භාවයේ ලක්ෂණ. ඉතින් මේ සෝදිසිමත් භාවයේ තියාගන්න. ඕකට තමයි සම්පජානකාරී කියන්නේ. ඊළඟට ඒක නිසි කරන්න අවශ්‍ය වීරියක් අවශ්‍යයි. නිසි වේලාවට, නිසි විදිහට, නිසි ආකාරයෙන්, නිසි පමණින් කරන්නට වීරියක් අවශ්‍යයි. ආතාපි කිව්වේ ඒක. ඉතින් ওই සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු ওই විදිහට භාවනාවක් බවට පත් කරගන්නවා අපි. ඔතෙන්ට එනකොට යෝගියෙක්, ආර්ය ශ්‍රාවකයා සීල සමාධි ප්‍රඥා ගුණ පුරන්න සුදුස්සෙක් වෙලා තියෙනවා. පූර්ව සුදුසුකම, මූලික සුදුසුකම තියෙනවා දැන්. ඉතින් එතෙන්දී අපි සීලයේ තේරුම් අරන් සීලයට බැස ගන්න, ඊළඟට සමාධි ප්‍රඥා වඩමු. ඉතින් දැන් අපි මේ ප්‍රඥා භාවනා පැත්තේ ඇත්තටම ඉන්නේ. කායානුපස්සනාවේ කමඨහන් තුන ඔබට මතකයි. ඒවා ප්‍රඥා භාවනාවට අයිති දේවල්. කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම එතන අපි කළේ. එතනින් පස්සේ රූප ධර්ම වලින් නාම ධර්ම වලට ආවා. වේදනා කියන නාම ධර්මයේ තේරුම් අරගෙන ඉතින් විඳීමේදී එතනත් කරන්නේ සමාධිය ඇති කර ගැනීම. විඳිනකොට සමාධිමත් වෙනවා. යමක් විඳිනකොට. ඒකයි ස්වභාවය. ඥානිසිතෝ විහෙරති. වේදියමානෝ වේදියාමීති පජානාති කිව්වා මෙතන තියෙන ප්‍රඥාව. හොඳට දැන් විඳින දේ පිළිබඳ දැනුවත් භාවයකට එනවා. අවබෝධයකටපත් වෙනවා. පත් වෙලා ඒ විඳීම් තුන පිළිබඳ සමාධිමත් වෙනවා. ඒ කියන්නේ සැපක් වින්දත් කලබල නැහැ. නොසන්සුන් වෙන්නේ සැප වින්දා කියලා. ඒකට ඇලෙන්නේ, ගැති වෙන්නේ, දාස වෙන්නේ, බැල වෙන්නේ නැහැ. ඒ සැපය සිහිනුවණින් විඳින්නෙක් වෙනවා. එතකොට තියෙන්නේ සමාධිමත් බව. සැප විඳින නම කලබලයක් නැහැ. අකුසල් හදාගන්නෙත් නැහැ. ආඩම්බර වෙන්නේ, උද්දච්ච වෙන්නේ, උඩඟු වෙන්නේ අපි සැප විඳිනවයි කියලා. ඒක බොහෝම අනතිමානීව සංසුන්ව විඳිනෝ ඕනම සැපයක්. නිවැරදිව. අනවජ්‍ය සුඛයක් විදිහට විඳිනවා. සුඛ වේදනාවේ. දුක්ඛයක් ඉතින් අපි දුක්ඛ අපි කරා කැඳව ගන්නෙ නැහැ. දුක්ඛයක් ආවත් ඒකට අවදි වෙලා ඒක බොහොම සංසුන්ව ඒකට මුහුණ දෙනවා. දුෂ්කරතාවයට. දුක්ඛං වේදනං වේදියමානෝ. අදුක්ඛම සුඛ තත්ත්වයක් ආවත් ඉතින් අදුක්ඛම සුඛ තත්ත්වය තමයි අපි ටිකක් වැඩි කරගන්නේ. සුඛවත් දුක්ඛවත් නෙවෙයි ආර්ය ප්‍රතිපදාවේදී. ඉතින් අදුක්ඛම සුඛය ලැබුණත් ඒක ගැන නිත්‍ය සංඥාවක් තියාගන්නේ නැහැ. ඒක භුක්ති විඳිනවා. ඒ හරහා ඉතින් අපි අදුක්ඛම සුඛයම භුක්ති විඳින්න ඉන්නේ නැහැ. අපි ඒක හරහා අපේ මේ බණ භාවනා කටයුතු වලට අපි ඒක ප්‍රවේශයක් කරගන්නවා, පාලමක් කරගන්නවා, දොරටුවක් කරගන්නවා.
ධන භාවනා කටයුතු කරගන්න හොඳ වටපිටාවක් හැදෙන හොඳ කායික මානසික පසුතලයක් සකස් වෙනවා අදුක්ඛ අසුඛ වේදනාව. පිනවීමකුත් නැති, පිළීමකුත් නැති තත්ත්වය. ඉතින් හොඳයි. તો ওই විදිහට අපි වේදනාව තේරුම් අරගෙන වේදනාව කියන්නේ විඳීම, වින්දනය කියන ධර්මතාවයේ තේරුම් අරගෙන දැන් අපිට ඒක හසුරවා ගන්න පුළුවන්, මෙල්ල කරගන්න පුළුවන්, මේචල් කරගන්න පුළුවන්. ඉතින් එතකොට අපි විඳ කියලා අසමාහිත වෙන්නේ නැහැ. මොන දේ විඳත් සමාහිතයි මනස. සංසුන් තැම්පත්. එහෙමයි. ඉතින් ওই පියවර අපි දැන් පහු කරලා තියෙන්නේ. දැන් අපි ඉන්නේ ඊළඟ පියවරේ චිත්තානුපස්සනාවේ. සිතවිලි. ওই පැත්ත සම්පූර්ණම හැඟීම් පැත්ත. මූලික පියවරේදී සරාග, විතරාග, සදෝෂ, විත දෝෂ, සමෝහ, විත මෝහ, සංකිට්ඨ, වික්කිට්ඨ කියලා මූලික මනෝභාවයන් 8ක් පෙන්වුවා උදාහරණ වශයෙන්. මේවා උදාහරණ. සියලුම මනෝභාවයන් නෙමෙයි ඔය පෙන්වුවේ. උදාහරණ හැටියට. ඉතින් ওই මනෝභාවයන් නැති වුණාම ඒකට අවදිමත් වෙන්නයි තියෙන්නේ. රාගය ඇති වුණාම රාගයට අවදිමත් වෙන්න. ඒතෙන් ඉඳලා රාගය අපිට කමටහනක් වෙනවා. රාගසිත. ද්වේෂහිතට අවදි වුණොත් ද්වේෂහිත කමටහනක් වෙනවා. ද්වේෂය පාලනය කරගන්න පුළුවන්. මෙල්ල කරගන්න පුළුවන්. මේචල් කරගන්න පුළුවන්. ඒ වගේම ද්වේෂහිත නිරෝධ කරන්නත් පුළුවන්. පහාණය කරන්න පුළුවන්. එහෙනම් ඒකට අවදි වෙන්න. අර තුන ඇති. අර මූලික කුසලතා තුන ඇති. සතිමා ද්වේෂයට අවදි වුණා. රාගයට අවදි වුණා. මුලා මෝහණය වුණු සිතට අවදි වුණා. අවදි වෙලා විමසුම් නොවන සුපරීක්ෂාකාරී බව, සෝදිසිමත් බව ඇති කරගන්නවා. ඇති කරගත්තම තේරෙනවා. මේකේ ආදීනව තේරෙනවා. රාගසිතේ ආදීනවයි, විතරාගසිතේ ආනිසංසය තේරෙනවා. දෝෂහිතේ ආදීනවයි, විත දෝෂහිතේ ආනිසංසය තේරෙනවා. මෝහසිතේ ආදීනවයයි, විත මෝහසිතේ ආනිසංසයයි තේරෙනවා. සංකිට්ඨ, වික්කිට්ඨ සිත්වල ආදීනව තේරෙනවා. ඉතින් ආතාපි වෑයමක් කරනවා ඒවා හරිතැන පවත්ත ගන්න. මූලික වශයෙන් දෙකටම අනිශ්චිත වෙනවා. ඊට පස්සේ ඔයින් සමහර විට අපිට තේරෙනවා නම් මේ රාගසිත, දෝෂහිත, මෝහසිත, සංකිට්ඨ, වික්කිට්ඨ සිත් මේ ගමනට බාධා ගැටලුකාරී කියලා අපි ඒවා නිරෝධ කරගන්න. එහෙමයි. ඊට පස්සේ තියෙන්නේ අපි විසින් වඩා ගන්නා වූ සිත් හැටියට සැලකෙන සිත් 8ක්. චිත්ත ස්වභාවයන් 8ක්. මහග්ගත, අමහග්ගත, සෞත්තර, අනුත්තර, සමාහිත, අසමාහිත, විමුක්ත, විමුක්ත කියලා. එතකොට ඔය 8න් අපි 4ක් ගැන කතා කරලා තියෙනවා මේ වෙන විට. මහග්ගත, අමහග්ගත, ඒ වගේම සෞත්තර, අනුත්තර. අද අපේ අවධානය සමාහිත, අසමාහිත කියන මානසික තත්වයන් දෙකට. අපි චිත්ත කියලා කියනවා. නමුත් මේවා හුඟක් වෙලාවට මානසික තත්ත්ව. සමාහිත බවයි, අසමාහිත බවයි. එතකොට මේ සමාහිත කියන්නේ මොකක්ද කියන එක අපි මුලින් තේරුම් ගන්න ඕන. සිත සංසුන් කලබල නැති ගතිය. දැන් මොකද්ද කලබල කියන්නේ? කලබල කියන්නේ මොකද්ද? හිත කලබලයි කියන්නේ මොකද්ද? අපි මේක හිතේ කලබලභාවයට අපි අවදි වෙලා තියෙනවද යම් මොහොතක? කලබලෙන් ඉන්න වෙලාවක තමන්ගේ කලබල බවට අවදි වෙලා තියෙනවද? අවදි වෙලා බැලුවොත් පේනවා මේ හිතේ කලබලය කියන්නේ හිත අරමුණෙන් අරමුණට පනිනවා. ඒක අරමුණක තියෙන්නේ නැහැ. අර හිතේ තියෙන පන්දන චපල ගති. පන්දනං චපලං චිත්තං. ඒක අරමුණක තියන්න බෑ. බුදුහාමුදුරුවෝකට උපමාවට කියලා තියෙනවා වාරිජෝ තලේ කිත්තෝ ඕකමෝකතෝ උබ්බතෝ පරිපන්දති දං චිත්තං කියලා. දැන් මාළුවෙක් අරන් ගොඩට දැම්මම ඉතින් ඒ සතාට නොහුරු තැනක් ඉතින් දරා ගන්න බැරි තැනක නිසා ඒ සතා දඟලන. ඕකමෝකතෝ උබ්බතෝ එහාට මෙහාට උඩට පනිනවා. ඒ වගේ
ඉදං චිත්තං පරිපන්දති. මේ හිත නොයික් අරමුණු වලට පනිනවා. ස්පන්දනය වෙනවා, පන්දති. ඒක තමයි ස්වභාවය. ඉතින් අපි ඕකට අවදි වෙලා බැලුවොත් කොහොම ලක්ෂණයක් අපිට පේන්න තියෙනවා. රූපේට හිත යොමු වෙනවා, ශබ්දයට යොමු වෙනවා, ගන්ධයට යොමු වෙනවා, රසයට යොමු වෙනවා, ස්පර්ශයට යොමු වෙනවා, ධර්මතාවයට යොමු වෙනවා, සංඥාවට යොමු වෙනවා, වේදනාවට යොමු වෙනවා, චේතනාවට යොමු වෙනවා, පස්සයට යොමු වෙනවා, මානසිකාරයට යොමු වෙනවා. නේ? පඨවි ගතියට, ආපෝ ගතියට, වායෝ ගතියට, තේජෝ ගතියට ඕය හැම දෙයකටම හිත යොමු වෙනවා. ඒ අවස්ථාවේ ප්‍රමුඛ වෙන, ප්‍රබල වෙන, ඉදිරිපත් වෙන අරමුණට හිත පනිනවා. ස්පන්දනය වෙන ගතිය. පරිපන්දන ස්වභාවය. නැත්තම් චපල ගතිය. පන්දන ගතිය. ඉතින් ඔක එක්තරා විදිහක ස්වභාවයක් හිතේ. ඒක ධර්මතාවයක් හැටියට අපිට බාර ගන්න පුළුවන්. නමුත් මේ ධර්මතාවය ලෞකික වැඩ කටයුතු වලදීත් අධ්‍යාත්මික වැඩේදීත් අපිට පාඩුවක්. හිතේ කර්මුණක තියාගන්න බැරි ස්වභාවයේ පාඩුවක් අපිට. අලාභයක්, පාඩුවක්. මොකද අපි වැඩක් කරනකොට අනිවාර්යෙන් අපි දන්නවා හිතේ අරමුණේ තියාගන්න ඕන කියලා. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න බෑ. ලෞකික වැඩකදී වුණත් එහෙමයි. අපි හිතමු කිසියම් උපකරණයකින් වැඩක් කරනවා කියලා. පොල් ගාන උපකරණය කියලා හිතමු. දැන් අපි හිරමණය කියලා ඒකට කියනවා. මමට අපි කියමු කරකවන හිරමණයක් කියලා, අතින් කරකවන එකක් කියලා. ඉතින් එක අතකින් කරකවන, අනිත් අතින් පොල් බෑ අල්ලගෙන හිර කරගෙන ඉන්න. ඉතින් මේක ඒකට අදාළ සමාධිමත් බවකින් කරනවා. මේකට යොමෝ සිතින් කරනවා. එතකොට තමයි ඒක හරියට නිසි විදියට කෙරෙන්නේ. අනතුරක් නොවී ඒක කරගන්න පුළුවන්කම තියෙනවා. නිසි ප්‍රමාණයට, නිසි ගානට ඒකේ පොල් ගා ගන්න පුළුවන් වෙන එක. සරල දෙයකට උනත් චිත්ත ඒකග්ගතා කියලා අපි ඔකට කියනවා. මේ සමාධිමත් බව අවශ්‍යයි. චිත්ත ඒකග්ගතා. හිත එකඟ කර ගැනීම. මොකටද? ආරම්මනේ. ආරම්මනේ චිත්ත ඒකග්ගතා. ඊට අදාළ අරමුණ, වර්තමාන අරමුණේ හිත එකඟ කර ගැනීම. ඉතින් එහෙම කරගත්තම මේ වර්තමානයේ අරමුණට අනුගතව යහපත්ව කටයුතු කරන්න පුළුවන්. නිවැරදිව. නමුත් හිත විසිරුණොත්, අර පන්දන වුණොත්, චපල වුණොත් එහෙම කරන්න බෑ. ඒක නිසා මේ සමාධියේ ලක්ෂණය කුසල චිත්ත ඒකග්ගතා කියලා ධර්ම විස්තර කරන්නේ ඒකයි. සම්මා සමාධිය. සාමාන්‍ය සමාධිය විස්තර කරන්නේ චිත්ත ඒකග්ගතා කියලා. හිතේ කර්මොන්ට තබා ගැනීම. නමුත් බුදුදහම උගන්වන්නේ සම්මා සමාධිය. නැත්නම් අපි ඒකට කුසල සමාධිය කියලා. නැත්නම් විපස්සනා සමාධිය කියලා. ওই වචන පාවිච්චි වෙනවා. සම්මා සමාධි, කුසල සමාධි, විපස්සනා සමාධි. එතකොට දැන් මේ සිත එක අරමුණකට යොමු වීම සහ යොමු කර ගැනීම දෙවිදියකට කෙරෙනවා. මූලික වශයෙන් හිත එක අරමුණකට යොමු වීම, යොමු වෙලා ඒ අරමුණේ läග ගැනීම, තැම්පත් වීම සමත සමාධි කියලා කියනවා. සමත සමාධි. ඉතින් සමත සමාධියේ ලක්ෂණය සමතේ ඉන්නකොට අනිකුත් දේවල් යටපත් වෙලා තියෙන්නේ. ඒ අරමුණේ විතරයි ඉන්නේ. ඒකේ බැහැගෙන, ඒකේ läගගෙන, ඒකට තදින් යොමු වෙලා ඉන්නේ. අනිත් ඒවා යටපත් වෙලා තියෙන්නේ. බැහැර වෙලා තියෙන්නේ. හැබැයි తాවකාලික. මේ අරමුණෙන් අවදි වුණොත්, මේ අරමුණෙන් බැහැර වුණොත් ආපහු අනිත් ඒවට යොමු වෙනවා. ඒ විදිහට. ඉතින් ඔය සමත తত্ত্বය, හිතේ සමත తত্ত্বය ඇති වෙනව ක්‍රම දෙකකට. එකක් තමයි ස්වභාවික සමතය කියලා අපිට ඒකට කියන්න පුළුවන්. ස්වභාවික සමතය කියන්නේ හිත කලබල වෙන්න හේතු වෙන කරුණු తాවකාලික වශයෙන් ඉවත් වෙනවා. මොනවාද ඒ කරුණු? එකක් තමයි මේ ශරීරයේ පැත්තෙන් මතුවලා එන කරුණු. බඩගින්න, පිපාසය, මල මුත්‍රා වේග, මේ වගේ දේවල්. ඊළඟට කායික ලෙඩ රෝග. ওই වගේ දේවල්
කයෙන් බැහැර වෙලා තියෙන්නේ తాවකාලිකව. ස්ථිරවම ඕවා කයෙන් බැහැර වෙන්නේ නැහැ. తాවකාලික වශයෙන් ඒවා බැහැර වෙලා තියෙනවා නම් කය හිත සිත කය පිළිබඳ නොසන්සුන් බවක පසු වෙන්නේ නැහැ. ඇයි? ශරීරයේ පැත්තෙන් කලබල වෙන්න තරම් දෙයක් මතුවලා ඇවිල්ලා නැහැ. ඉතින් හිත මේ පැත්තට අදාළව ගත්තොත් හිත සංසුන්. එහෙම. ඊළඟට පරිසරය. ජීවත් වන වටපිටාව සුරක්ෂිත නම් කලබල වෙන්න තරම් හිත කලබල වෙන්න තරම් දේවල් පරිසරයෙන් ඉස්මතු වෙලා එන්නේ නැත්තම් එහෙනම් එතනින් එවැනි පරිසරයකත් හිත සමාධිමත්ව තියෙනවා. කායික තත්ත්වයේ පාරිසරික තත්ත්වය වටපිටාව. ඊළඟට හිත ඇතුලෙන් යම් බරපතල ප්‍රශ්න ගැටලු හිතන්න කල්පනා කරන්න තරම් දෙයක්වත් නැත්තම් එතකොටත් හිත තැම්පත් වෙලා සංසුන් වෙලා තියෙනවා. එතකොට මේක ස්වභාවික සංසිද්ධියක්. මේ අවස්ථාවත් සමතයක්. චේතෝ සමතයක්. මොකද දැන් මේ චේතෝ සමතය කියන එක චිත්ත සමාධිය ගාත්ම නූතන මනෝචිකිත්සාවේ හුඟක් පරිහරණය කරනවා. ඒක මෑතකදී තමයි නූතන මනෝචිකිත්සාවට ඒක ගත්තේ. නමුත් දැන් හොයාගෙන තියෙනවා මනස සංසුන් කිරීම අවශ්‍යයි කියලා. ඉතින් ඒක දැන් පාවිච්චි වෙනවා. ඒකට නොඑක් තෙරපි ක්‍රම භාවිතා වෙනවා. සමහර අය මේ සංගීතයේ පවා මනස සංසුන් කරන්න භාවිතා කරනවා. ඒ පරිේෂණ කරනවා. හිත කලබල වෙන සංගීත නාද රටා මොනවාද? හිත සංසුන් වෙන නාද රටා මොනවාද කියලා. එහෙම හොයලා එවැනි නාද රටා අහන්න සලස්සපුවම අර හිතේ කලබල ගතිය తాවකාලිකව මේ අඩු වෙනවා. ඒකට තමයි සමත සමාධි කියලා කියන්නේ. ඉතින් අඩු වුණාම ඔන්න සුවයක් දැනෙනවා. සහනයක් දැනෙනවා පුද්ගලයාට. ඉතින් එතන ඉඳලා කිසියම් දෙයක් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කරන්න තියෙනවා නම් කරනවා. ලෞකික වශයෙන්. මේ විදිහට මේ සමත ක්‍රමය හුඟක් තැන්වල දැන් භාවිතා වෙනවා. ඒක බුදුදහමේ ආරම්භයේදී මේක භාවිතා වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට සමත වීමක් එක පැත්තකින් අනිත් පැත්තෙන් සමත කිරීම. අර කලබල ගතිය අඩු කරන්න ක්‍රම භාවිතා වෙලා තියෙනවා. දැන් බුදුදහමේ සමත කමඨහන් තියෙනවා. මම හිතන්නේ සමත කමඨහන් වල ප්‍රමුඛම දේ ආනාපාන සතිය කියලා. කාටත් කරන්න පුළුවන් සරල අභ්‍යාසයක්. ආනාපාන සතිය. මොදේක චිත්ත ඒකාග්‍රතාවේ ඒකාලම්බන ගතිය, ඒකාරම්මන ගතිය, ඒකග්ගතා ගතිය, කන්සන්ට්‍රේෂන් ඇති වෙන ආනාපාන සතිය. ඉරියාපත සතියනොත් ඒක වෙනවා. ඒකාග්‍ර කරගන්න පුළුවන්, ඒක අරමුණ කරගන්න පුළුවන්. ඉතින් ආනාපාන සමාධිය එතකොට. ආනාපාන සතිය නෙමෙයි, ආනාපාන සමාධිය. ආනාපානියොත් සමාධිය වඩා ගන්න පුළුවන්. ඉරියාපත භාවනාවෙන් සතිය සමාධිය වඩා ගන්න පුළුවන්. හිතේ කාර්මුණක තියාගන්න. ඒක බුදුරජාණන් වහන්සේත් නිර්දේශ කළා තියෙනවා සමාධින් බික්කවේ භාවේත සමාහිතෝ බික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා. සමාධි වඩන්න කියලා තියෙනවා. සමාධිය වැඩිමෙන් යථා භූත ඥාන දර්ශනයට මඟ පෑදෙනවා කියලා. සමාහිතෝ යථා භූතං ඥානාති පස්සති. සංසුම් හිතකට තමයි යථා ස්වභාවය දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. ඒ යථා ස්වභාවය දැනගත්තම දැකගත්තම තමයි අර සමාධිය ස්ථාවර වෙන්නේ, තහවුරු වෙනවා කියලා අපි ඒකට කියන්නේ. සමාධිය තහවුරු වෙනවා. යථා ස්වභාවය දැන ගැනීමට, දැක ගැනීමට අපි කියන්නේ විපස්සනා කියලා. ඒක නිසා
යථා ස්වභාවය දැනගෙන දැකගෙන ඇති වෙන සමාධියට කියන්නේ විපස්සනා සමාධිය කියලා. නැත්නම් සම්මා සමාධිය. ඒ විදිහට. ඒක සමාධිය වැඩිීමේ ක්‍රම තියෙනවා ගොඩක් ඒවා. ඉතින් ඔය අර ස්වභාවිකව සමහර වෙලාවට අපේ හිත සමාධිමත් වෙලා තියෙනවා. අපි සමාධි කමඨහනක් වැඩුවමත් සමහර වෙලාවට හිත සමාධිමත් වෙලා තියෙනවා. ඒ කොහොම තිබුණත් අපිට මෙතෙන්දි කියන්නේ සමාහිතං චිත්තං පජානාති. හිත සමාධිමත් වෙලා තියෙනකොට සතිය උපද්ද ගන්න කියලා. සතිය උපද්ද ගන්න කියලා. සමාධියට බැස ගන්න නෙමෙයි. සමාධිය ඇති වුණාම සමාධිය ගැන සතිමත් වෙන්න. මොකද සමාධියත් අනිත්‍යයි. අනාත්මයි. අර බාහිර හේතු වලින් ඇති වෙන සමාධිය කොහොමදත් බාහිර හේතු වෙනස් වුණ ගමන් නැති වෙනවා. අභ්‍යන්තරික හේතුව නැත්නම් අපි අභ්‍යන්තරිකව සමත කමඨහනක් වැඩිමින් ඇති වෙන සමාධිය ඒ සමත කමඨහන අත්හැරපු ගමන් ඒකත් නැති වෙලා යනවා. ඒ සමත සමාධියේ හැටි එහෙම. ඉතින් සමාහිතං චිත්තං හිත සමාහිත වෙනවා, හිත සමාධිමත් වෙනවා සමහර වෙලාවට ওই ක්‍රම දෙකටම. ස්වභාවික හේතු මත සහ අපි සමත කමඨහන වැඩුවා. ඉතින් ඒක අපි අවබෝධ කරගෙන මේ සමාහිත බවක් ඇති වුණා මේකට අවදිමත් බවක් තියාගන්න. ඒ අවදිමත් බවක් තියාගන්න මේ සමාහිත බව අනිත්‍යයි, අනාත්මයි, විපරිණාමයටපත් වෙනවා. ඒ සමාහිත බව ඇති වුණා වගේම යම්කිසි හේතුවකින් ඇති වුණානේ. ඊට අදාළ හේතු ඇතිතාවක් පැවතිලා ඒ හේතු නැති වුණාම ඒ සමාහිත බව නැති වෙලා යනවා. ඒකයි. ඉතින් අනිකුත් නාම රූප ධර්ම වගේම ඔය සමාහිත බවත් අපි සලකන්නේ එක්තරා නාම ධර්මයක් හැටියට. චිත්ත ඒකාග්‍රතා නාම ධර්මයක්. හිතේ ඇති වෙන තත්ත්වයක්. ඉතින් ඒක අපි ඒකට අවදිමත් වෙන්නයි අවශ්‍ය කරන්නේ. ඊළඟට ඔතනින් එහාට තියෙනවා විපස්සනා සමාධිය කියලා එක. සමත සමාධිය විතරක් නෙවෙයි විපස්සනා සමාධියකුත් තියෙනවා. ඒක තමයි බුදුදහමේ ඇත්ත වශයෙන්ම සම්මා සමාධිය කියලා කියන්නේ. ඒක අපි ස්ථිර කියන වචනේ පාවිච්චි කරන්නේ බුදුදහම කිසිම දෙයකට. අපි ඒක සලකන්නේ තහවුරු වූ සමාධිය කියලා. තහවුරු වීමක් තියෙන ওই සමාධිය. මොකද අර ස්වභාවික හේතු ටිකක් නිසා ඇතිවෙච්ච එකකුත් නෙමෙයි. සමත කමඨහනක් වඩලා ඇතිවෙච්ච එකකුත් නෙමෙයි ඒක. මේ යථා භූතය ඥාණයට දර්ශනය වෙලා ඇත්ත తත්වයේ දැකලා විපස්සනා වෙලා මේ නාම රූප ධර්ම වල මේ හැම දෙයකම යථා ස්වභාවය දැකලා ඒ තුලින් ඇති කරගන්න සංසුන් මානසිකත්වය තමයි විපස්සනා සමාධිය කියන්නේ. ඒකයි. ඉතින් ওই විදිහට මේ සමාධිය කොටස් දෙකකින් අපිට දැක ගන්න පුළුවන්. සමතෝ ච විපස්සනාච. සමත සමාධි විපස්සනා සමාධි. සමත ස්වરૂපය ගත්තම ඒකේ කිසියම් තියෙන්නේ తాවකාලික බවක්. තහවුරු නොවුණු, ස්ථාවර නොවුණු ලක්ෂණයක් තියෙනවා. එතකොට මේ මට්ටමේදී හිත අසමාහිත වෙන්න පුළුවන්. ඒකයි මෙතන අසමාහිතං චිත්තං ගැනත් කියන්නේ. අසමාහිතං චිත්තං පජානාති. ඇති වෙලා තිබුණු සමාධිමත් බව ගිලිහිලා ගියා, නැති වෙලා ගියා. දැන් හිත අසමාහිතයි, වික්කිත්තයි, පන්දන, චපල ලක්ෂණයට වැටිලා තියෙනවා. එතකොටත් බුදුරජාන් වහන්සේ අපිට කියනවා අසමාහිතං චිත්තං පජානාති. මේ අසමාහිත බව ප්‍රඥාවෙන් දැනගන්න. දැන් පජානාති කියන්නේ ප්‍රඥාවෙන් දැනගන්නවා කියන්නේ. ජානාති කියන්නේ නිකම්ම දැනගන්නවා කියන්නේ. පජානාති ප්‍රඥාවෙන් දැනගන්න පුළුවන්. එහෙම.
ඉතින් එහෙම දැනගත්තේ මොකද්ද? අර අසමාහිත බව. සමාහිත බව ඉස්සෙල්ලා ඒක සතිමත් වුණා. සමාහිත බව කැඩිලා බිඳලා ගියා. නැති වෙලා ගියා. ඒකෙදි ප්‍රතිපදාව එකයි. සමාහිත භවයේදී අසමාහිත භවයේදී පජානාති දෙකම තේරුම් ගන්න. දෙකම තේරුම් ගත්ත කෙනා එන මානසික සංහිඳියාව හඳුන්වන්නේ විපස්සනා සමාධිය කියලා. මොකද මේ බුදුදහම ඉලක්ක කරන්නේ විපස්සනා සමාධිය. සමත සමාධිය ඇතුලේ දෝලණය වෙනකන්. දෝලණය වෙනවා කිව්වේ මොකද්ද? වෙලාවකට හිත සමාධිමත් වෙනවා, තව වෙලාවකට සමාධිමත් බව නැති වෙනවා. විතක සමාහිතං චිත්තං, තවත් විතක අසමාහිතං චිත්තං. ඉතින් ඔය සමාහිත අසමාහිත දෙකටම අවදි වුණොත්, දෙකම පිළිගන්නවා නම්, දෙකම තේරුම් ගන්නවා නම් පටිච්ච සමුප්පන්නයක් විදියට, හේතුඵල ධර්මතාවයක් විදියට තේරුම් ගන්නවා නම් අන්න ඒ වෙලාවේ ඇති වෙන චිත්තය, ඒ චිත්තය, ඒ සමාහිත චිත්තය අපි හඳුන්වන්නේ විපස්සනා සමාධිය කියලා. ඉතින් අපි ඇති කරගන්න ඕනේ, අත් වශයෙන්ම උත්සාහ කරන්න ඕනේ ඒකට. සමහරු මේ සමත භාවනා ක්‍රම කරලා සමතේ වැඩුවම ඒක උපාදාන කරගන්න. සමත සමාධිය. ඒ වඩල විතරක් නෙවෙයි අර ස්වභාවිකව ඇති වෙච්චරත් අපි සමහර වෙලාවට උපාදාන වෙනවා. දැන් නිශ්ශබ්දතාවයේ උන්න පරිසරයේ ඇති වෙනවා. කලබල ගතියක් නැහැ. අපි හිතමු සරල උදාහරණයක් ගමු. දැන් මේ උදෑසන ඉතින් කලබලයි ගෙවල් වල. ඉතින් හැමෝම නැගිටලා මේක විදිහේ කතා කරනවා, වැඩ කරනවා, කෑම උයනවා. රස්සාවල් වලට යන සූදානම් වෙනවා, ළමයි පාසල් යන සූදානම් වෙනවා. එහෙමනේ සාමාන්‍ය ජීවිතේ මේ දැන් තියෙන වාතාවරණයක පොඩ්ඩක් වෙනස් වෙලා තිබ්බට වෙනදට එහෙම. ඉතින් ඔය කලබගෑනිය ටික වෙලාවකින් ඉවර වෙනවා. ළමයි ඉස්කෝලේ ගියා, වැඩට යන එහෙම ගියා, එහෙම මේක. ගෙදර ඉන්න එක්කෙනාට ඔන්න වටපිටාව සංසුන් වෙනවා. සංසුන් වුණ ගමන්ම හිතත් සමාධිමත් වෙනවා. එහෙම වෙලා තියෙනවා. එතකොට ඔය සමාධිමත් භවෙන් ගත කරන ආපහු අර ගෙදර සමාජිකයෝ ටික ඇවිල්ලා ඔන්න කතා කරනවා, වැඩ කරනවා, දඟලනවා, කෑකෝ ගහනවා. නොඑක් තත්වයකට වැටෙනවා. එතකොට අන්න ඒ ධර්මතාවය අපි මේ පිරිස නැති වෙලාවේ අපි බොහොම සංසුන් හිතින්, තැම්පත් හිතින් හිටියා. කෝ දැන් ඒක නැති වුණානේ කියලා. මේ කාරණේ මතු පිටින් බලපුවම ටිකක් හැඟීම් බරයි. අයියෝ මේ තිබුණු සංසුන් බව, නිහඬ බව, තැම්පත් බව නැති වෙලා ගියා. දැන් ඉතින් හරි වදයක්, හරි කරදරයක් කියලා නෝක මනසට. ඒ සාමාන්‍ය මනසක් ගැන මම මේ කිව්වේ. නමුත් ආර්ය ශ්‍රාවකයෝ වන අපි මේ ධර්ම මාර්ගයේ නිවන් මාර්ගය යන හැටියට ඔය දෙකටම උපේක්ෂා වෙන්න පුළුවන්. දෙකම අපි දකින්නේ හේතුඵල ධර්මතාවයක් හැටියට. අර පිරිස ඉන්නකොට කතා කරනවා, වැඩ කරනවා, කෑකෝ ගහනවා, දඟලනවා. ඒක ධර්මතාවයක් විදියට අපි බාර ගන්න. ඊට පස්සේ අර පිරිස නැති වෙලාවේ සංසුන්, නිහඬ, නිශ්ශබ්ද වටපිටාවේ Taman ඉන්නකොට තියෙන தත්ත්වය ඒකත් අපි බාර ගන්න. ඒක බාරගන්නේ නිකන් නෙවෙයි. මේක හේතුඵල ධර්මතාවයක්. නිමස්මින් සති ඉදං හෝති. මේක ඇති කල්ලි මේක ඇත. මේක නැති කල්ලි මේක නැත්තනේ. ඒ ධර්මතාවයට අනුව අපි මේක තේරුම් ගන්න. තේරුම් ගත්තම ඉතින් කිසිම ගැටලුවක් නැහැ. මේකයි. තව උදාහරණයක් මම කියන්නම්. අපි දැන් භාවනා කරන්න උගා භාවනා මධ්‍යස්ථාන වලට යනවනේ. දුරකතර ගෙවාගෙන, නිවාඩු දාගෙන, වැඩ අනිත් අයට බාර කරලා මේ කරලා යනවා. මේ කලබල කරච්චල් වලින් ටිකක් මිදලා ඉන්න ඕනේ කියලා භාවනා මධ්‍යස්ථානයකට. ඉතින් එහි ගියාම ඔන්න අර කරදර කම්කටොළු වලින් తాවකාලිකව අයින් වෙලා දැන් හිත සංසුන්, තැම්පත්. ස්වභාවය ඇති වෙනවා. ඉතින් ඔතන හැමදාම ඉන්නේ නැහැ. ආපහු ගෙදරට එන. නිවසට එන. රාජකාරී ස්ථානෙට යනවා. ආයි මොකද වෙන්නේ?
අර ස්ථානයේ විසින් ඇති කරන ලද සමාධිමත් බව ස්ථානේ මාරු කරගත්ත ගමන් මාරු කරපු ගමන් නැති වෙනවා. ඉතින් ඒක නිසා ඒක තහවුරු වූ සමාධියක් නොවේ. ස්ථාවර වූ සමාධියක් නොවේ. ඒක සමත සමාධියක්. ඒකයි. ඉතින් අපි දැන් ඔය තහවුරු වූ සමාධියටයි අවධානය යොමු කරන්න ඕන. ස්ථාවර වූ සමාධියටයි. ඒකයි. ඉතින් ඒකට තියෙන ක්‍රමයක් අපි කවුරුත් දන්නවනේ. විපස්සනා වැඩිමනේ. ඒකයි. ඉතින් අපි ওই කාරණේ ඔහොම තියලා දැන් මේ චිත්තානුපස්සනා කමඨහන වඩන ආකාරයට හිත යොමු කරමු. මේ කමඨහන දැන් පැහැදිලි. සමාහිත බවයි අසමාහිත බවයි ඇති වුණාම අපි මේ දෙකටම අවදි වෙනවා. ඒක තමයි භාවනා කරනවා කියලා කියන්නේ. දැන් සමාහිත බවට නම් අවදි වෙන්න පුළුවන් බොහෝ වෙලාවට මම දැන් හරි සංසුන් භාවයක ඉන්නවා, තැම්පත් භවයක ඉන්නවා. ශරීරයේ පැත්තෙනුත් මුකුත් ආබාධ අවශ්‍යතා පීඩාකාරී තත්ත්වයන් නැහැ, මගහැරිලා පරිසරයත් සංසුන්, වැඩ රාජකාරීත් බහුල වශයෙන් නැහැ, හිතට බරක් වෙන දේවල් නැහැ. එනම මේ මොහොතේ මෙන්න මේ සාධක ටික නිසා මම සංසුන්ව ඉන්නවා කියලා තේරුම් ගන්න. තේරුම් ගත්ත කෙනාට ගැටලුවක් නෑ. අර සාධකයක් වෙනස් වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එයා කලබල වෙන්නේ නෑ. ඒකයි. එහෙම නැත්තම් කලබල වෙන්නේ. අර සමාධිය තිබුණේ වෙනත් සාධකයක් මත. මේකට හරි ලස්සන නිදර්ශනයක් තියෙනවා. අපේ නිදර්ශන කතාව මට මතක මේ සූත්‍ර දේශනාවක මේ කවුරුත් ඔය කාරණේ අහලක් තියෙනවා. අර වේදේහිකා කියන ස්වාමිදුව සහ කාලී කියන ඒ සේවිකාව දෙන්නගේ කතාව. ඉතින් හැමෝම දකින්නේ වේදේහිකා කියන ස්වාමිදුව හරිම සංසුන් තැම්පත් කෙනෙක්. කලබල නැති කෙනෙක් කියලා. ප්‍රසිද්ධයි කොච්චර සංසුන් තැම්පත්ද කිව්වොත්. ඉතින් කාලී යාගේ සේවිකාවට දවසක් කියන ඇත්තටම අපේ මේ ස්වාමිදුව අපේ මැඩම් ඔය කියන තරම් සංසුන් තැම්පත් කෙනෙක්ද ඇත්තටම කියලා බලන්න ඕන කියලා. ඉතින් කාලේ හරීම දක්ෂ සේවිකාවක්. එයා හරියට වෙලාවට නැගිටලා සියලු වැඩ පිළිවෙලට පිරිසිදුව එයා නීට් එකට කරන කෙනෙක්. ඒක නිසා මේ ස්වාමිදුවට කලබල වෙන්න තරම් හේතු නැහැ. නොසන්සුන් වෙන්න තරම් හේතු නැහැ. හේතු නැති නිසා එයා බාහිර හේතු ටික සකස් වෙලා තියෙන නිසා එයා සංසුන්ව තැම්පත් වෙන්නේ. හේතුව අර දක්ෂ සේවිකාව. දැන් එයාම හිතුවා මෙයා ඇත්තටම අපේ ස්වාමි දියණිය සංසුන් කෙනෙක්ද කියලා බලන්න ඕන කියලා දවසක් ටික පරක්කු වෙලා හැරුණා. හිතාමතා පරක්කු වෙලා හැරුණා. ඉතින් එදා කාමරේට ඇවිල්ලා මොකද පරක්කු කියලා ටිකක් ඇහි බැම අකුලවල අප්‍රසාදේ පළ කරලා ගියා. නෑ නිකන් කියලා. චූට්ටක් කලබල වුණා. ඇයි? අර බාහිර සාධකේ වෙනස් වුණානේ. ඒක මත තමයි අර සංසුන් බව තිබුණේ. මේක කාලෙට තේරුණා. එයා පහවදා තවත් පරක්කු වෙලා හැරුණා හිතාමතා. ඒදා ඇවිල්ලා ටිකක් බැන වැදුනා දොස් කියුවා. දැන් සංසුන් බව නැහැ. අර යකි වේදේහිකාවගේ. දැන් එයා සංසුන්. එහෙනම් මොකද මේක අවබෝධයෙන් වෙච්ච සංසුන් බවක් නෙමෙයි. මේ සංසුන් බව වෙන කෙනෙක් නිසා පැවතුණු එක. ඉතින් නොසන්සුන් වුණා. අසමාහිත වුණා. කාලේ ඊළඟ දවසේ ඊටත් වැඩිය පරක්කු වෙලා හැරුණා. ඉතින් පරක්කු වෙලා හැරුණාම වැඩ ඇරියස් වෙනවා. ඒ වගේ ප්‍රශ්නේ. මෙයාට උද්දටම කේන්ති ගිහිල්ලා ගැහුවා මේ දොර පොල්ලෙන් ගැහුවා කියලා කියන්නේ. හලා ඒ කාලෙගේ හිසත් තුවාල වුණා. එතකොට දැන් වේදේහිකා ඇත්තටම සමාධිමත් කෙනෙක් නෙමෙයි. එයා සංසුන්ව හිටියේ එයාගේ වටේ පිටේ ඉන්න අය එයාගේ වැඩපළ ටික ගන්නට ලස්සනට කරන නිසා එයා සංසුන්. සමහරට එයාත් රැවටිලා ඉන්නේ නැති මං බොහොම සමාධිමත් කෙනෙක් සංසුන් කෙනෙක්.
ඇවිස්සෙන්නේ නැති කෙනෙක්, කේන්ති ගන්න නැති කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ නැති. ඒක තමයි එක්තරා මෝහ කියන්නේ උතන තමයි. මෝහණය වෙනවා. මේක අවබෝධ කරගෙන නැහැ. අර තියෙන தත්ත්වයේ මෝහණය වෙනවා. මෝහණය වෙලා හිටියා. නමුත් අර කාලිගේ වෙනස් වීමත් එක්ක මෙයා සම්පූර්ණයෙන්ම එයාගේ සමාධිමත් බව එයා නැති වුණා. ඒක ඔය කතන්දරේ මං කිව්වේ මොකද? අපි බාහිර සාධක මත සංසුන් වෙලා ඉන්නවා, සමාහිත සමාහිත වෙලා ඉන්නවා. අපි හිතනවා අපි සමාධිමත් කියලා. එහෙම හිතනවා. සමාහිත අපි ඒකට මුලා වෙලා ඉන්නවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් උපාදාන වෙලා ඉන්නවා. මේ සමාධිමත් බව, මේ තැම්පත් බව, මේ සංසුන් බව මට හැමදාම තියෙනවා. මගේ ජීවිතේ ඒක අඩුවක් නැතුව තියෙනවා. නිත්‍ය සංඥාවක් හදාගෙන, ආත්ම සංඥාවක් හදාගෙන ඉන්න එක ගැන. ඒක එක පැත්තක්. අනික මෙතන මෝහයක් තියෙනවා, Taman ස්ථිරසාර වශයෙන් සංසුන් කෙනෙක් කියලා හිතාගන්න. නෑ. ඉතින් මොනවා හරි සාධකයක් ලැබුණාද වහාම කලබල වෙලා, වහාම නොසන්සුන් වෙලා, වහාම අසමාහිත වෙලා ඔන්න නොඑක් ගැටලු හදාගන්න. ඒකයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා සමාහිතං චිත්තන්ති පජානාති. සංසුන්ව ඉන්නකොට බලන්න මොනවා නිසාද මම මේ සංසුන්ව ඉන්නේ. මේ සංසුන් බව බාහිර සාධකයක් මත පවතිනවාද කියලා. බාහිර සාධක මත පවතින සංසුන් බවට කියන්නේ සමත සමාධි කියලා. සමත සමාධි. ඒකයි. ඉතින් ඒක බාහිර සාධකේ වෙනස් වුණු ගමන්ම වෙනස් වෙනවා. ඒක ඩිපෙන්ඩබල්. ඉන්ඩිපෙන්ඩන්ට් නෙමෙයි. අපි කියන විපස්සනා සමාධිය එහෙම එකක් නෙමෙයි. අවබෝධය තුල සංසුන් වෙලා ඉන්නවා. බාහිර සාධකේ වෙනස් වුණත් හිත සමාධිමත්. දැන් කාලි වෙනස් වුණත් වේදේහිකාව සමාධිමත් වෙන්න ඕනේ. එයා අවබෝධයෙන් හිටියන. එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකයි. ඉතින් ඔන්න ඔය මේ සමාහිත භවයේ මෙතන මේ කියන්නේ චිත්තානුපස්සනාවේ මේ චිත්ත අවස්ථා දෙකේදී සඳහන් කරන්නේ විපස්සනාව වඩලා සමාධිමත් වුණ සමාධිය ගැන නෙමෙයි. සමත සමාධියේ අවස්ථා දෙක, සමාහිතං චිත්තං අසමාහිතං චිත්තං. ඔය දෙක ගැන තමයි මේ කියන්නේ. ඉතින් අවස්ථා දෙකටම අපි අවදි වෙන්න ඕන කියලා කියන්නේ. සමාධිමත් වෙලා තියෙන අවස්ථාවේ ඉතින් හොඳට සුපරීක්ෂාකාරී වෙනවා, අවදිමත් වෙනවා. මේ සමාධිමත් බව තියාගත්තට කමක් නැහැ. නමුත් ඒක අනිත්‍ය අනාත්ම විදිහට දකින්නවා. දැන් මම හොඳ සමත සමාධියක ඉන්නවා, තැම්පත්ව ඉන්න, සංසුන්ව ඉන්නවා. මේකට හේතු කාරණා මොනවද කියලා හොඳට බලන්න. නේ? සමහර මව්පියෝ ඉන්නවා, දරුවෝ සංසුන්ව ඉන්නකම් මව්පියෝ සංසුන්. ඒගොල්ලෝ වැඩ ටික ලස්සනට කරලා දෙන තාක් දරුවන්ගේ වැඩ ටික අම්මලා තාත්තලා කියන විදිහට ඒ පිළිවෙලට කරන තාක් මව්පියෝ සංසුන්. හැබැයි පොඩ්ඩ හරි දරුවෝ චුට්ටක් හරි වෙනස් වුණ ගමන් මේගොල්ලෝ පුදුම විදියට කලබල වෙනවා, නොසන්සුන් වෙනවා. ධර්ම මාර්ගයෙන් පවා පිටපයින්. එහෙම තියෙනවා. එහෙනම් එතන මොකද්ද වෙලා තියෙන්නේ? ඒ සංසුන් බව, ඒ තැම්පත් බව තිබිලා තියෙන්නේ බාහිර සාධකයක් මත. එහෙම. ආයතන ප්‍රදානිනුත් උහම. ආයතන ප්‍රදානින් ඉන්න තමන්ගේ කාර්ය මණ්ඩලයේ, සේවක මණ්ඩලයේ හොඳට වැඩ කරගෙන ඉන්නකොට එයා හරි සංසුන්. හරි තැම්පත්. පොඩ්ඩක් හරි එක සේවකයෙක්ගේ අතපසු වීමක් හරි මොන හරි දෙයක් වුණ ගමන් පුදුම විදියට කලබල වෙනවා, නොසන්සුන් වෙනවා, අසමාහිත වෙනවා. විතරක් නෙවෙයි, තව පව් අකුසලුත් කරගන්න. ඒකයි තියෙන්නේ. ඒක නිසා මෙතන මේ සමාහිත චිත්තයට අවදි වෙන්න කියලා කියන්නේ මොකද? මේ සමාධිමත් බව මොකක් මත පදනම් වෙලාද තියෙන්නේ කියලා බලන්න කියනවා. සමාධියෙන් ඉන්න වෙලාවේ. සමාහිතං චිත්තං පජානාති කිව්වේ ඒක. මම මේ වෙලාවේ සංසුන්ව ඉන්නවා, තැම්පත්ව ඉන්නවා. ඒකට හේතු සාධක මොනවද?
ඒක. ඊළඟට මේ සමාධිමත් බව අනිත්‍ය අනාත්ම විදිහට දකින්නත් පුරුදු වෙනවා. ඊළඟට අසමාහිතං චිත්තං. හිතේ සමාධිමත් බව නැති වෙනවා. කැඩිලා බිඳිලා යනවා. එතකොටත් බුදුහාමුදුරන්ගේ උත්තරේ ඒකමයි. ප්‍රතිපදාව ඒකමයි. ඉතින් අසමාහිත බවට අවදි වෙන්න. දැන් මම පොඩ්ඩක් කලබල. නොසන්සුන් වුණා. හිතේ පොඩි රාගයක් ඇති වුණා, ද්වේෂයක් ඇති වුණා, මානයක් ඇති වුණා, මදයක් ඇති වුණා, ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ තමයි අසමාහිත හිතේ ලක්ෂණය. සාමාන්‍යයෙන් අපි කියන්නේ සමාධිය කියලා කියන්නේ නීවරණ යටපත් වෙලා තියෙන වෙලාව කියලා. ඉතින් දැන් නීවරණ මතු වුණා. මතු වෙනවනේ. මතු වුණාමත් මොකද්ද ප්‍රතිපදාව? ඒකට අවදි වෙන්න. දැන් හිත පොඩ්ඩක් නොසන්සුන් කලබලයි. ඒක අවදි වෙච්ච කෙනාට සතිමත් වුණු කෙනාට හරි ලේසි කලබල බව අසුරවා ගන්න. තුවටං චිත්තං සමාධියති. වහාම හිත සමාධිමත් වෙනවා අවදිමත් වුණු කෙනාට. එහෙම නැති කෙනා අසමාහිත චිත්තයෙන් බොහෝ පව කුසල කරගන්න. අන්න ඒක වළක්වන්න තමයි මේ සමාහිත බවටත් අසමාහිත බවටත් අවදි වෙන්න, සතිමත් වෙන්න. මේ සමාහිත බව අසමාහිත බවත් ප්‍රඥාවෙන් තේරුම් ගන්න. සමාහිත භවක ඉන්නෝ නම් ඒක තුල දිගටම ඉන්න විරිය කරන්න. අසමාහිත භවක වැටුණා නම් අසමාහිත භව තුල පව කුසල් නොකර ගන්න විරිය කරන්න. ඒකටයි ආතාපි කියන්නේ. ඔන්න ඔහොමයි. හොඳයි අපි ඕක උත්සාහ කරමු. අපි දැන් චිත්ත භාවනාව චිත්තානුපස්සනාවනේ වඩමින් යන්නේ. සිතවිල්ලක් ඇති වුණාම ඒකට අවදි වෙන්න. ඕවා ප්‍රාථමික වශයෙන් ඔය මානසික තත්ත්වයන් නැති වුණාම සමහර වෙලාවට අපිට එච්චරම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි සතිමත් නම් අපිට ඕකට අවදි වෙන්න පුළුවන්. සමාහිත බවට අවදි වෙන්න. ඒකේ කෘත්‍යය වන්නේ සමාහිත බව දිගට පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒක විඳින්න පවත්වා ගන්න. හැබැයි විඳින ගමන් පවත්වා ගන්න ගමන් තේරුම් ගන්න ඕන මේ මම මේ මොහොතේ මා තුල තියෙන චිත්ත සමාධිය අනිත්‍යයි. ඒක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට මේක අනාත්තා. මේ චිත්ත සමාධිය හොඳ එකක්. එහෙත් මං කැමති විදියට මට ඕන විදියට මං කැමති තාක් කාලයක් පවත්වා ගන්න බෑ මේක. අනාත්ම ධර්මතාවයක්. මේක විපරිණාම ධර්මතාවයක්. සමහරට චිත්ත සමාධිය ටික අඩු වෙනවා. සමහරට ටික වැඩි වෙනවා. ඉතින් වැඩිවීමත් විපරිණාමයක්. අඩුවීමත් ක්‍රමයෙන් අඩුවීමත් විපරිණාමයක්. ක්‍රමයෙන් වැඩිවීමත් විපරිණාමයක්. විපරිණාම ධම්මෝ. එහෙමයි. මේක සමුදේ වුණා වගේම වය වෙනවා. හටගත්තා වගේම අවසන් වෙනවා මේ සමාධිමත් බව. එහෙම තේරුම් ගන්න. මේක පටිච්ච සමුප්පන්නයක් නිසා පවතින. එක්කෝ බාහිර සාධක ටික ක්‍රමානුකූලව යන නිසා. එහෙම නැත්නම් මම සමත කමඨහනක් වැඩුව නිසා. පටිච්ච සමුප්පන්න හටගත් දෙයක්. නිසා හටගත් දෙයක්. පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඉතින් ওই විදිහට තේරුම් ගත්තොත් කෙනෙක් ඊළඟට අසමාහිත බවට ගිහිල්ලා ඒ தත්වයට ওই විදිහටම තේරුම් ගත්තොත් සමාහිත භවයේදීත් උපේක්ෂයි අසමාහිත භවයේදීත් උපේක්ෂයි. අනිශ්චිතෝ විහෙරති. නච කිංච උපාදීයති. කිංච කිව්වේ මෙතන සමාහිත බව හෝ අසමාහිත බව. ඔය දෙකම දැඩිව ගන්නෑ. න උපාදීයති. න උපාදීයති. දැඩිව ගන්නෑ. උපාදාන කරන්නේ. ඒකයි ස්වභාවය. හොඳයි. අපි අද ඔය චිත්තානුපස්සන කමටහනේ තවත් සිත් ස්වභාවයන් දෙකක් චිත්ත ස්වභාවයන් දෙකක් ගැන කතා බහ වුණේ. සමාහිතං චිත්තං අසමාහිතං චිත්තං. ඉතින් අපි සමාහිත චිත්තයක් ඇති කරගන්න හැමතිස්සෙම වැරවෑයම් කරමු.
ඒත් ඒක ගැන නිත්‍ය සංඥා, අර්ථ සංඥා, සුභ සුඛ සංඥා ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒව ගැන අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා තමයි ඇති කරගත යුත්තේ. ඒකයි. ඉතින් එහෙම වුණොත් ඔය දෙකේදීම අපි සංසෝම. සමාධිය ඇති බව තුලත් සංසෝම, සමාධිය නැති බව තුලත් සංසෝම. අපි එන්න ඕනේ එතෙන්ට. සමහරු ඇති බව තුල සංසෝම, නැති වුණාම නොසංසෝම. නෑ. ඇති බව තුලත් නැති බව තුලත් සංසෝම වීමයි සම්මා සමාධි කියලා කියනවා. හොඳයි. මෙතෙන් සිට අපි කෙටි සාකච්ඡා වාරයක් තියෙනවා අපේ. ඉතින් ධම් සභාවේ ඉන්න මේ භාවනා පුහුණුවට සම්බන්ධ වී සිටින අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා. මේ කමඨහන් සාකච්ඡාවට යමක් එකතු කරන්න. ඒ වගේම Tamanට ප්‍රශ්න ගැටලු මොනවා හරි අපැහැදිලි දන් තියෙනවා නම් ඒවත් ඉස්මතු කරන්න කියලා අපි මතක් කරන්න කැමතියි. හොඳයි මෙතෙන් සිට කමඨහන් සුද්ධ කිරීම සාකච්ඡා වාරය. සෝන්වස් ප්‍රශ්න අහන්න අවසර. ඔව්. මේ විස්තර කිරීම හරි පැහැදිලිව මේ මම තේරුම් ගත්තා කියලා කල්පනා කරනවා. මේ විදර්ශනා සමාධිය කියන එක යථාභූත ඥාන දර්ශනය මත පවතින එකක් විදිහට නේ සෝන්වස් දැන් විස්තර කෙරුවේ නේද? ඔව්. එතකොට සෝන්වස් දැන් මේ ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියවෙනවනේ මේ අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා වචනේ. ඔව්. එතකොට මේ අකුප්පාමේ චේතෝ විමුක්ති කියන එක පූර්ණ යථාභූත ඥාන දර්ශනයේ මත පවතින එකක් වෙන්න ඕන කියලා මම කල්පනා කරනවා. ඒක ඒ රහතන් වහන්සේට දිගින් දිගටම නොවෙනස්ව පවතින සමාහිත තත්වයක්ද? ඔත් මේ නොවෙනස්ව කියන වචනේ අපි ටිකක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන වචනයක් ඒක. ඔව්. ඒක මේ නිත්‍ය සංඥාවට දාගන්න හොඳ නැහැ. නමුත් මේ අර අකුප්පා චේතෝ විමුක්ති කියන්නේ ඇත්තටම විපස්සනා සමාධිය. ඒකේ ස්වභාවය තමයි මේ තුවටං චිත්තං සමාධියති. එහෙම නැත්නම් යම් වෙලාවක මේක චලනය වුණොත් චලනය වුණ බවට සාක්ෂි දරනවා තමන්ම. ඒ වගේ මේ හේතු කාරණා ටික දන්නවා. ඒ චලනය වීම කුප්පා පාලි වචනේ කුප්පා කියන වචනේ. ඒක තුවටං චිත්තං සමාධියති. අකුප්පා බොහොම ඉක්මනින් ඒක සංසුන් වෙනවා. ඒ වගේම ඒ නොසන්සුන් භාවය ඇතුලේ සතිය පවතිනවා. දැන් නොසන්සුන් භාවය ඇතුලේ සතිය නොතිබුණොත් තමයි එතනින් අවුලක් අකුසල සංස්කාර පටන් ගන්න. දැන් පොඩි චලනයක් සිද්ධ වෙන්න පුළුවන් අතු පිට. ඒක මම සාමාන්‍යයෙන් කියන්නේ අර නිශ්චල ගැඹුරු ජලාශයක මතු පිට ඇති වෙන පොඩි හුලං රැල්ලක් වැදීමෙන් ඇති වෙන මේ පොඩි චලනයක් වගේ. ඒක ඒ ජලාශය තුලම කිඳිලා නැති වෙලා යනවා. ඒකට පිටින් උත්සාහයක් දරන්න ඕනේ නැහැ. දැන් නිශ්චල ගැඹුරු ජලාශයක මතු පිටින් අපි යමක් දැම්මොත් පොඩි රැල්ලක් යනවා. හැබැයි ඒ රැල්ල නිශ්චල කරන්න පිටින් ආයාසයක් දරන්න ඕනේ නැහැ. ඒකේ තියෙන ගැඹුරු බව, නිශ්චල බව විසින්ම අර මතු පිට කුඩා රැල්ල ක්‍රමයෙන් බොහොම ඉක්මනින් ඒක නැති වෙලා යනවා. ඒ තුලම නිකන් කිඳිලා යනවා. ඒ වගේ ස්වභාවයක් මේ විපස්සනා සමාධියේ තියෙන. අකුප්පා චේතෝ විමුක්තියේ ස්වභාවය ඒකයි. ඒකයි ස්වභාවය. ඒක දැන් ඔය අකුප්පාමේ චේතෝ විමුක්ති කියන එක මම හිතන විදිහට රහතන් වහන්සේට අදාළව කතා කරන මිසක් අපේ තත්වයේදී කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා මම හිතනවා. ඒකෝට අපි විදර්ශනාවකට වැටෙන තැනකදී අපේ
ඇති වෙන සමාහිත බව අපි මොන පැත්තටද ඒකත් විදර්ශනා සමාධියක් විදිහට තමයි සලකන්න වෙන්නේ අපිට නේද? ඔව් දැන් අපි මම ඒක ඇකුවේ අර එක තැනකදී තියෙනවා මේ බාහිර සාධක මත පවතින සමාධිමත් බවක් අපේ. අර මං වේදේහිකාවගේ කතාව එහෙම කිව්වේ ඒකයි. සමහර වෙලාවට අම්මලා තාත්තලා දරුවෝ හරියට ඕඩර් එකේ ට්‍රැක් එකේ යනකොට අම්මලා තාත්තලා හරි සංසුන්. ඒ පොඩ්ඩ හරි පිට පැන්න ගමන් ඒගොල්ලෝ හරියට නොසන්සුන් වෙනවා. එතකොට ඒ වගේ බාහිර සාධකයක් මතද මම මේ සංසුන්ව ඉන්නේ. ඒ සංසුන් භාවයේ ඇතුලේ සමාහිතං චිත්තං චිත්ත සමාධියක ඉන්න වෙලාවේ අපිට බුදුහාමුදුර උපදෙස් දෙන්නේ ඔය සමාධිය තුල ඉන්නේ මොකක් මත පදනම් වෙලාද ඔය සමාධිය තියෙන්නේ කියලා බලන්න. ඒකට අවදි වෙන්න, ඒකට අවදිමත් වෙන්න, සාවධාන වෙන්න. සාවධාන වෙලා බලපුවාම අපිට තේරෙනවා අපි සංසුන්ව ඉන්නවා. නමුත් මේ බාහිර සාධක ටික සංසුන්ව තියෙන නිසා මමත් සංසුන්. එතකොට තේරුම් ගන්න මේකේ තියෙන අර ඩිපෙන්ඩබල් ස්වභාවය. අනික මත පවතින ස්වභාවය තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තම අපිට පුළුවන් වෙනවා අර බාහිර සාධකේ වෙනස් වුණත් අපිට ඒක තේරුම් අරන් මේ බාහිර සාධක වෙනස් වෙනවා ඒවා නිත්‍ය නැහැය අනිත්‍ය කියන අවබෝධය මත පදනම් වෙලා අපේ අභ්‍යන්තරයේ අකුප්පා තත්වයේ පවත්ත ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ අන්තිමට ඕක ප්‍රකාශ කළේ අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා. උනාද මේ යථා ස්වභාවය අවබෝධ කරගත්තයින් පස්සේනේ කිව්වේ. ඔව් පස්සේ තමයි කියන්නේ. ඔව් පස්සේ කියන්නේ. ඊට කලිනුත් කියනවා මම සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ නෙමෙයි මුලින් කියන්නේ. අනபிසම්බුද්ධෝ. කියලා ඊට පස්සේ තමයි කියන්නේ අபிසම්බුද්ධෝති පච්චඤ්ඤාසින් කියලා තමයි කියන්නේ මේ යථා ස්වභාවය මම අවබෝධ කරගත්තයින් පස්සේ හැම දෙයක්ම වෙනස් වෙනවය අනිත්‍ය අනාත්මය විපරිණාමය සමුදේවය පටිච්ච සමුප්පන්න ස්වභාවය අවබෝධ කරගත්තයින් පස්සේ තමයි අකුප්පාව. එතකන් කලබල වුණා. නොසන්සුන් මේ චේතෝ විමුක්ති අරමන්තිමා ජාති නැත්ති දානි පුනබ්බම. එතකොට ආපහු අර ආයි කලබල වෙන්නේ නැහැ මම. කලබල වෙන්න හේතුවක් මම දකින්නේ. මොකද මේ ඔක්කොම වෙනස් වෙන තැනක නොවෙනස් භාවයක් මම අපේක්ෂා කරන්නේ. ඉතින් කලින් මම වෙනස් නොවෙනස් භාවයේ අපේක්ෂා කරමින් හිටියා. එහෙම කෙනෙක් වෙනස් වෙනකොටම කලබල වෙනවා. දැන් තේරුම් ගත්තා සියල්ල වෙනස් වෙනවා කියලා. එහෙනම් කලබල වෙන්න දෙයක් දැන් නැහැ. මට නිකන් මෙහෙමත් හැඟෙනවා සවන්වාස දැන් මේ අපි සමත සමාධි කියලා කිව්වත් විදර්ශනා සමාධි කියලා කිව්වත් මේ දෙක අතර ඒ කියන්නේ හිතේ තත්වය කියලා බැලුවාම එකම විදිහේ තත්වයක් තියෙන්නේ නමුත් ඒ මොන සාධකයක් මත පවතින එකකින්ද කියන එක විතරයි ඒක වෙනස වෙන්නේ නේද? ඔව් සමාධිමත් බව සමානයි. ඒක හරි. සමානයි. ඔව් නමුත් මේක ඩිපෙන්ඩබල් අරක ඉන්ඩිපෙන්ඩන්ට්. ඔව් මේක යමක් අරක ඒ කියන්නේ අරක වෙනස් වෙනකොට මේක වෙනස් වෙන මට්ටමක් මේ මෙතන සමාධියේ තියෙන්නේ. ඔව් එතකොට ප්‍රොෆෙෂන් බැලුවම විදර්ශනා සමාධිය වුණත් සමථ සමාධිය වුණත් පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි. ඔව් මේක බාහිර සාධකයේ මත පවතින එක අරක ප්‍රඥාව අවබෝධයේ මත පදනම් වෙච්ච එක. අවබෝධයේ මත පවතින එක. ස්වාමීන් වහන්සේ දැන් ওই සතිපට්ඨානේ තියෙන හතරම ඒ කියන්නේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව සහ මේ ධම්මානුපස්සනාව ඔය හතරම අපි වෙන වෙනම වඩන්න ඕනද දැන් මොකක් හරි එකක් වඩද්දී ඔය හතරම එකට වැඩෙනවා නේද? මේ මට්ටමට එන්නේ
එකක් වඩද්දි හතරම වැඩෙන මට්ටමට එන්නේ ඇත්තටම මේ මාර්ගයේ ඉදිරියට ගිහිල්ලා මේ පිළිවෙලට කරගෙන ගියපු කෙනෙකුට. ඒක ඇත්තටම මේ ආරම්භයේදී දැන් කායානුපස්සනාව වඩනකොට චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා වැඩෙනවා කියන්න බෑ ආරම්භයේදී. අපි මේක ටිකක් කරගෙන ගිහිල්ලා එක්තරා තහවුරු වීමක්, අවබෝධ වීමක් ඇති වුණයින් පස්සේ දැන් කයට අවදි වුණා කියලා අපි හිතමු. කායික රූප ධර්ම වලට අවදි වුණා කියලා හිතමු. අපි කාය කියන එකටත් වඩා පුළුල් අර්ථයකට ගිහිල්ලා රූප ධර්ම කෙරෙහි අවදි වීමක් වුණාම අර රූප ධර්ම විසින් ඇති කරනු ලබන වින්දනය ඒකටත් අවදි වෙනවා වේදනාව. ඊට පස්සේ රූප ධර්මයේ පිළිබඳව ඇති වුණා නම් යම්කිසි චිත්ත ස්වභාවයක් ඒකටත් අවදි වීමක් තියෙනවා. රූප ධර්මයේ ධර්මතාවයක් හැටියට ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට මේක වඩලා තියෙන නිසා වෙන වෙනම අනුපස්සනා හතර තේරුම් අරගෙන වෙන වෙනම වඩලා තියෙන කෙනාට අර යම් ධර්මතාවයකට රූප ධර්මයකට හෝ නාම ධර්මයකට අවදි වුණ ගමම්ම අර තමන් මේක පුහුණු කරගත්ත මානසික ස්වභාවය එතෙන්දී ක්‍රියාත්මක වෙනවා ඇත්තටම. ඒකයි වෙන්නේ. අවදිමත් වීමනේ මේකෙදි කරන්නේ. සතිපට්ඨාන ක්‍රමයේ මූලික ලක්ෂණය නාම ධර්මයට හෝ රූප ධර්මයට අවදි වීම, සතිමත් වීම. ඉතින් සතිමත් වුණ ගමම්ම අර කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් අනුපස්සනා කරපු කෙනාගේ අනුපස්සී බවටපත් වෙනවා යා. අනුපස්සනාව කරපු කෙනා ඒ දකින්න සිංහලෙන් කිව්වොත් දහමට අනුව දකින්න පුරුදු වෙච්ච කෙනාට යම්කිසි ධර්මතාවයකට අවදි වුණ ගමන්ම දහමට අනුව පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොකද එයා දැන් දහමට අනුව දකින්න පුරුදු කරලා තියෙන්නේ හිත. එතකොට අවදි වෙන්න විතරයි තියෙන්නේ. ඒ සතිමත් වෙන්න විතරයි තියෙන්නේ. නාම ධර්මයට හෝ රූප ධර්මයට සතිමත් වුණ ගමන්ම ධම්මානුපස්සී වෙනවා එයා. දහමට අනුව පෙනෙන්න පටන් ගන්නවා. කලින් එහෙම පෙනුන්නේ නැහැ. දහමට අනුව දකින්න පුරුදු වුණා. රූප ධර්ම වලට අවදි වෙලා කායානුපස්සනාවේදී රූප ධර්ම වල යථා ස්වභාවය දකින්න පුරුදු වුණා. එක්තරා අභ්‍යාසයක් පුහුණුවක් ලැබුවා. විඳීමකදී විඳීමට අවදි වෙලා මේ විඳින ස්වභාවයේ වේදනාව ධර්මතාවයක් හැටියට දකින්න පුරුදු වුණා. චිත්ත ස්වභාවයට අවදි වෙලා ඒ චිත්ත ස්වභාවයේ ධර්මතාවයක් හැටියට දකින්න පුරුදු වුණා. ඒ කියන්නේ ඊට පස්සේ නාම රූප ධර්ම වලට අවදි වෙලා ඒවා ධර්මතාවය හැටියට දකින්න පුරුදු වුණා. දැන් පුරුදු කරගත්ත හිතක් නේ තියෙන්නේ. පුරුදු කරගත්ත මනසක් නේ තියෙන්නේ. එහෙම කෙනාට අර ඕනෙම නාම ධර්මයකට රූප ධර්මයකට අවදි වුණු ගමන්ම එයාට අර පුරුදු කරගත්ත හිතින්ම ඒක දකින්නෙක් වෙනවා. ඒකයි ඔය එකෙන් හතරම වැඩෙනවයි කියන එකේ අදහස. ඒ සමහර විට අවදි වෙන්නේ වේදනාවට. ඉතින් වේදනාවට අදාළ නාමයි රූපයි දෙකම එයාට පැහැදිලි. ඊට පස්සේ දැන් වේදනාව කිව්වම මේක නාම ධර්මයක් වුණාට ඒකේ රූපේ සම්බන්ධයක් තියෙනවනේ. දැන් චක්කු සම්පස්සජා වේදනා කිව්වොත් ඒකට සම්බන්ධ ඇසයි රූපයයි දෙක ඒ පැත්ත රූප ධර්මනේ. ඒක ඇසුරෙන් ඇති වෙන වින්දනය. එතකොට ඒකේ නාම රූප ටික ප්‍රත්‍යක්ෂයි. නාම රූප වල යථා ස්වභාවයත් වහාම වැටහිලා ඒකට උපේක්ෂා වෙනවා. ඒක නා රූප කොටසටයි නාම කොටසටයි දෙකටම උපේක්ෂා වෙනවා. ඉතින් අනිශ්චිත වෙනවා. මොකද අර පුරුදු කරගත්ත පුහුණු කරගත්ත මනසක් තියෙනවා. එහෙම තියෙන කෙනාට තමයි ඔය එකකින් හතරම කෙරෙනවා කියලා කියන්නේ. එහෙම නැතුව ආරම්භයේදී එහෙම වෙන්නේ නැහැ.
අපේ භාවනා අධ්‍යක්ීම ඔස්සේ මම වැඩිපුර කතා කරන්නේ ඔය සමහර අය නිකන් කියනවා එකක් වැඩුවම හතරම වැඩෙනවායි කියලා. ඒක එහෙමනම් බුදුරජාණන් වහන්සේට ඔයින් එකයි කියන්න ඕන. හතරක් කියන්න ඕනේ නැහැ. එකකින් හතරක් වැඩෙනවා නම් ඔය ඒක අනුපස්සනාවයි දේශනා කරන්න ඕන. මොකද ඒ අනිත්‍ය වැඩෙනවනේ. එකක් වැඩෙනකොට හතරම වැඩෙනවනම් එහෙම වෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් ඔය මාර්ගඵලවලදී සමහරව ඔහොම කියනවා. සෝවාන් වුණාම අනිත් ටික එහෙම වෙනවා කියලා. එහෙම නැහැ. ඒ ධර්මතා වඩන්න ඕන. ඒ ධර්මතා කියන්නේ අනුපස්සනා හතර වෙන වෙනම තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන කායානුපස්සනා ඊට අදාළ කමඨහන් තේරුම් අරගෙන ඒක වඩන. වේදනානුපස්සනාවේදී ඒ තනි කමඨහනක්නේ. වේදනා තුන සාමිස නිරාමිස වශයෙන් තේරුම් අරගෙන ඒකට සතිමත් වෙන්න පුරුදු වෙනවා. චිත්තානුපස්සනාවේදී දැන් අපි මේ කතා කරන විදිහට චිත්ත ස්වභාවයන් තේරුම් අරගෙන ඒවට අවදිමත් වෙන්න සතිමත් වෙන්න පුරුදු වෙනවා. ධම්මානුපස්සනාවට ගිහිල්ලා ඒකේ තියෙන ධර්මතාවලට අවදි වෙන්න පුරුදු වෙනවා. ඔය පුරුද්ද ඔය පුහුණුව ලබාගත් කෙනාට නම් ඔබතුමී කියන විදිහට කෝකට අවදි වුණත් හතරටම යනවා යා. මොකද හතර පුහුණු කරලා තියෙන නිසා. ඒක තමයි ඔකේ අදහස. බොහොම හොඳින් වැටහුණා ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නේ මට දිගටම තිබුණා. උපවාසයට බොහොම පිං සිද්ධ වෙනවා. හොඳයි අපිට වෙනත් සාකච්ඡා කළ යුතු දේ නැතිනම් අදට අපේ භාවනා පුහුණුව නිමා කරමු. එතකොට සතර සතිපට්ඨානේ දැන් අපි චිත්තානුපස්සනා කොටසේ අපි ඉන්නේ. ඒකෙත් අර දෙවෙනි කොටස ඒ කියන්නේ ඉහළ මානසික මට්ටම් ඉහළ චිත්ත තත්වයන් 8ක් සාමාන්‍යයෙන් පෙන්නනවා. මහග්ගතං අමහග්ගතං සෞත්තරං අනුත්තරං සමාහිතං අසමාහිතං විමුත්තං අවිමුත්තං වශයෙන්. ඒකේ මේ දෝලණය වීමක් පෙන්눔 කරනවා. දෙපැත්තට යනවා. ඉතින් මහග්ගත භාවය අමහග්ගත වෙනවා. හේතුඵල ධර්මානුකූලව. සෞත්තර බව අනුත්තර වෙනවා. සමාහිතව තිබිලා අසමාහිත වෙනවා. විමුක්තව තිබිලා අවිමුක්ත වෙනවා. ඉතින් අන්තිම අවස්ථා දෙක අපි කතා කරේ නැහැ. ඉතින් ඔය චිත්ත අවස්ථා ඔය හිතේ යම් දෝලණය වීම වෙනස් වීම තත්ත්වය. ඉතින් දෙකම අවස්ථා දෙකටම අපි අවදි වීම තියෙනවා. චිත්තානුපස් මේ සතිපට්ඨාන ක්‍රමේ සතිපට්ඨාන භාවනා ක්‍රමේ ලක්ෂණය කවර තත්වයකට නමුත් සතිමත් වීම අවදිමත් භාවයේ තබා ගැනීම විතරක් නෙමෙයි සුපරික්ෂාකාරී බව විමසුම් නොවන සම්පජානකාරී ඒ වගේම ආතාපි. දැන් සමාහිත මට්ටමේ නම් සමාහිත බව අනිත්‍ය අනාත්ම හැටියට දැකගෙන සමාහිත බව රැක ගන්නයි එතන ආතාපි. සමාහිත බව පවත්ව ගන්න දිගටම. නමුත් ඒක නිත්‍ය සංඥාවකින් කරන වැඩක් නෙමෙයි. සමාහිත බව හොඳයි. ඒක පවත්ව ගන්න අපි මේ පැත්තට උත්සාහයක යනවා. ඔහොම යන අතරේ අසමාහිත වෙනවා හිත. ඉතින් මේ අසමාහිත බවටත් අපි අවදි වෙලා සුපරික්ෂාකාරී වෙලා එතන තියෙන්නේ අසමාහිත වුණාම තියෙන්නේ ආපහු සමාහිත කරගන්න උත්සාහයයි අසමාහිත භවයෙන් කුප්පා නොවි කම්පිත නොවි කලබල නොවි සිටීමට දරන උත්සාහයයි තමයි එතන තියෙන්නේ. නැත්නම් අසමාහිත බවට වැටුණා කියලා අපි ප්‍රකම්පණය වුණොත් කලබල වුණොත් එතන අකුසලයට වැටෙනවා පාපයට වැටෙනවා. නමුත් අසමාහිත බවට අවදි වෙලා කරන්නේ අසමාහිතං චිත්තං පජානාති කිව්වේ පජානාති. ඒක හරියට අවබෝධ කරගන්න හේතුඵල ධර්මානුකූලව. අවබෝධ කරගෙන එතන විරිය එතනින් අකුසලේ හදාගන්න නැතුව ඉන්නයි ආපහු සමාහිත බවට එන්නයි.
තමයි එතන විරිය. ඉතින් ওই විදිහට තමයි ඔය සමාහිත චිත්තේදිත් අසමාහිත චිත්තේදිත් සතිමා සම්පජානෝ ආතාපි. එහෙම වුණාම අපිට ওই දෙකටම අනිශ්චිත වෙන්න පුළුවන්. සමාහිතං චිත්තං ඒකටත් අනිශ්චිතෝ විහෙරති. නච උපාදීයති. අසමාහිතං චිත්තං ඒකටත් අනිශ්චිතෝ විහෙරති නච උපාදීයති. දෙකටම අනිශ්චිත වෙන්න පුළුවන්. ඒක තමයි මේකේ මේ කමඨහන උගන්වන්නේ. හොඳයි අපි උත්සාහ කරමු මේ කමඨහන වඩන්න. ඒකයි මේ භාවනා වැඩමුළුවකින් අපි ගන්න දේ. ඉතින් මේකෙදි අපි කලිනුත් කිව්වා චිත්ත භාවනාව කරද්දී චිත්තානුපස්සනාව කරද්දී දෙවිදියකට කරමු කියලා. එකක් තමයි Tamanට ඔය විවේකීව හුදකලාව පැත්තකට වෙලා ගණයා කෙරෙන් කුලයා කෙරෙන් ඈත් වෙලා ඉන්න අවස්ථාවක් ලැබෙනවා නම් මේ දවස්වල නම් ඒක වැඩිපුර ලැබෙනවා. පවතින මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා මේ අනිත් එක්කෙනාගෙන් දුරස් වෙලා ඉන්න අවස්ථාව නිකම්ම ලැබිලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ භාවනා කරන්න හොඳ පසුබිමක් ඇත්තටම යෙදিলা තියෙනවා. එහෙම ඉඳගෙන තමන්ගේ චිත්ත ස්වභාවය දිහා බලනවා. මම මොනවද හිතන්නේ? මම මොනවද මේ හිතමින් ඉන්නේ? මොනවද මට හිතෙන්නේ? මේ වෙලාවේ මම සංසුන්වද ඉන්නේ නැසංසුන්වද? හිතින්. කියලා ඉතින් බලනවා. ඔකට හොඳ චිත්ත භාවනාව වඩන්න, චිත්තානුපස්සනාව වඩන්න හොඳ අවස්ථාවක් අපිට හම්බෙලා තියෙනවා. ඒකෙන් අපි ප්‍රයෝජනෙ ගනිමු. ඊළඟට එහෙම සංසුන්ව හුදකලා විවේකීව ගණයා කෙරෙන් කුලයා කෙරෙන් අයින් වෙලා ඉන්න බැරි අවස්ථා තියෙනවා. අපි අනිත් ඈත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරනවා. දුරස්ථභාවයේ තියාගෙන නමුත් මේ අපි වැඩ කටයුතු කරනවා සාමූහික වැඩ ටික. ඉතින්දිත් තමන්ගේ චිත්ත ස්වභාවය දිහා බලන්න. අනිත් එක්කෙනා සමහර වෙලාවට අනිත් එක්කෙනා යමක් කියනවා. ඒ කියන්නේ එයාගේ චිත්ත ස්වභාවය සමහර වෙලාවට. මට නම් හිතෙන්නේ මෙහෙමයි. මම නම් හිතන්නේ මෙහෙමයි. කියලා ඉතින් එයා කියනවා. එතකොට තමන් කියන්නේ යනවට වැඩිය තමන් බලන්න ඕන මටත් හිතෙන්නේ එහෙමද? එයා හිතන විදිහට මමත් හිතන්නේ. මොකද්ද මට හිතෙන්නේ? මගේ චිත්ත ස්වභාවය මොකද්ද කියලා. එහෙමයි භාවනා යෝගියෙක්. අනිත් එක්කෙනා කිව්වොත් මං නම් හරි කලබලෙන් ඉන්නේ. මං හරි කලකිරීමෙන් ඉන්නේ. මට එපා වෙලා මේවා. එතකොට තමන් බලනවා මමත් එහෙමද? මමත් කලබලෙන්ද ඉන්නේ. කලකිරීමෙන්ද ඉන්නේ. මට එපා වෙලාද මේවා. එතකොට ඒක තමන් කමටහනක් කරගන්න. තමන් බලනවා. එතකොට මෙතන දෙන්නේ කතා කෙරුවට එක්කෙනෙක් භාවනා කරනවා. කතා කර භාවනා කරනවා. චිත්තානුපස්සනාවට. කොහොම මේ භාවනාව ප්‍රායෝගික මට්ටමේදීත් කරගන්න අපිට පුළුවන් වෙනවා. නේ? ඇතුළට යොමු වෙලා ඉන්න අපි පුරුදු වෙන්න ඕන සාමාන්‍ය දෛනික වැඩ කටයුතු වලදී පවා. Taman යමක් හිතනකොට ඒක තමා තුලින් දකි. ඉතින් ওই අභ්‍යාසය අපිට කරන්න පුළුවන්. අපි උත්සාහ කරමු. අපිට භාවනා කරන්න වඩා සුදුසු කාලයක් එළඹිලා තියෙන්නේ කියලා මට නම් නිතරම කල්පනා වෙනවා. ගමන් බිමන් නතර කරලා තියෙන්නේ සංචරණ සීමා දාලම තියෙන්නේ. පිටින් එපා කියලා. ඒක හොඳයි. ගෙදර දොරේ හිටියත් කට වහගෙන නේ ඉන්නේ. ඉතින් කතා කරන්නත් අවස්ථා අඩුයි. දුරස්ථභාවයේ තියාගෙන ඉන්න නිසා කවුරුවත් වැඩි ළඟට ඇවිල්ලා කතා කරන්න වෙනදා වගේ උත්සාහ කරන්නේත් නැහැ. ඉතින් ඒක හොඳ පසුබිමක් හැදිලා තියෙනවා කියලා මට නම් හිතෙනවා අපේ මේ භාවනා පුහුණුව සඳහා. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපි අපේ භාවනාව කරගෙන යමු. ඒ දැන් මේ සෞඛ්‍ය නීති රීති පිළිපදින්න උනත් වඩා වැදගත් වෙන්නේ සතියනේ. සතිමත් භාවයනේ. දැන් අපි සෝදිසිමත් වෙන්න ඕන වඩා වැදගත් වෙන්නේ මොකද්ද කියලා.
සමහර වෙලාවට මට පේන්නේ හුඟක් වෙලාවට මේ රෝගී තත්ත්වයේ ගැන බැලුවත් නොයදගත් දෙයට තමයි සැලකිල්ල ගිහිල්ලා තියෙන්නේ. වෛරසයේ පැතිරීම වළක්වා ගැනීම නේද අපිට වැදගත් වෙන්නේ. ඒකට අපි නිතරම සම්පජානකාරී වෙන්න ඕනේ ඒක ගැන නේද? සතිමත් වෙන්න ඕනේ ඒක ගැන නේද? ආතාපි වීර්යවන්ත වෙන්න ඕනේ ඒක ගැන නේද? අපි සමාජයට ඒක ගැන කිසිම සැලකිල්ලක් නැහැ. අපි ඉන්ජෙක්ෂන් ගහන්න පෝලිං ගිහිලා පොඩි කකා ඉන්ජෙක්ෂන් ගන්න. ඒ පොඩි ගැහිම තුලම විශාල වශයෙන් වෛරසය පැතිරිලා යනවා. මම කියන්නේ අපේ රටේ තත්ත්වය. සමාජයට ඔබ ජනමාධ්‍ය වලින් දකින්නත් ඇති. ඉන්ජෙක්ෂන් ගහන එකට අවධානය ගිහිල්ලා එතන මේ පිරිසක් එහෙම ගොනු වීම එකට පොර කෑම රණ්ඩු කිරීම හරහා මේ වෛරසය පැතිරෙනවා කියන එක අමතක වෙනවා. ඉතින් මේක හරි පුදුමයි දැක්කම ඉතින් ඒකයි මේ අපේ රටේ මෙච්චර ඉන්ජෙක්ෂන් ගැහුවට මේ රෝගේ පැතිරීම එන්න වැඩි වෙලා තියෙන්නේ. ඒ හේතුව නිසා. අවශ්‍ය දෙයට සතිමත් වෙලා නැහැ. සම්පජානකාරී වෙලා නැහැ. එතන අපිට පැහැදිලිව පේනවා. ඉතින් මං හිතන්නේ අපි මේ යෝගීන් හැටියට බණ භාවනා කරන ඇත්තෝ හැටියට අපි බැලුවොත් මෙතෙන්දී අවධානය යොමු කරලා අවදි වෙලා සෝදිසිමත් වෙලා මොකද්ද වෙන්නේ මෙතන? වඩා වැදගත් දේ මොකද්ද? නේ? ආදී වශයෙන් ඔය සාමාන්‍ය මේ දැනට පවතින වාතාවරණය ඇතුලේ වුණත් අපිට මේ සතිපට්ඨාන ක්‍රමය නැත්නම් සතිපට්ඨාන පුහුණුව සිහිනුවන පවත්වා ගැනීම කියන එක අතිශයින් වැදගත් වෙනවා. සමාජයට සෞඛ්‍ය හා සනීප ආරක්ෂාවට අදාළ පිළිවෙත් හරියටම කියලා තියෙනවා. ඒ වුණාට ඒ ගැන සතිමත් නැහැ. ගොක්කයි සාවධාන නැහැ. සෝදිසිමත් නැහැ. ඒකයි. අපි දැකලා තියෙන මේ පොඩි ළමයි සමහර වෙලාවට හරි සතිමත්. මේ தත්ත්වය ඇති. ඒගොල්ලෝ වැඩි හිටියන්ට මතක් කරලා දෙන්න. ඔයා එළියට ගිහිල්ලා ආව නේද? ආත්සේදුවද? නේ? අද්දිවා මාස් එක දාගත්තද? ගත්තද? පොඩි ළමයි සමහර වෙලාවට මේ වැඩි හිටියන්ට වැඩි සතිමත් කියලා සමහර වෙලාවට පේනවා. ඉතින් අපි ආර්ය ශ්‍රාවකයෝ හැටියට මේ කාර්යයත් ඒ කියන්නේ මේ පවතින රෝගී තත්ත්වයේ පවා අපේ සිහිනුවන වීර්යය දියුණු කරගන්න කමටහනක් කරගත්ත හැකි. අපි ඕකට බය වෙලා තැති අරගෙන කලබල වෙලා එහෙම ඉන්නවට වඩා මේ අප කරා පැමිණලා තියෙන දේ මේ සතිපට්ඨානෙ දියුණු කරගන්න. උපකාරී කරගන්න පුළුවන්. මේ වෙලාවෙත් තමන් නොසන්සුන්වද ඉන්නේ සංසුන්වද? මේ පවතින තත්ත්වය යටතේ. ඒව බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ විදිහට අපි මේ භාවනාව කරගෙන යමු. හොඳයි එහෙමනම් අද අපේ භාවනා පුහුණුව මෙතකින් අපි නිමා කරනවා. වෙනදා වගේම අපේ කල්යාණ මිත්‍ර පිරිස අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් ලෝකයේ විවිධ රටවල ඉඳගෙන විවිධ වෙලාවල් වල ඉඳගෙන ඒ වුණත් කය සංසුන් කරගෙන මනස තැම්පත් කරගෙන පරිසරය ගැන උපේක්ෂා වෙලා හෝරා දෙකක් විතර මේ භාවනා පුහුණුවට එකතු වුණා. මම හිතන්නේ මේ කමඨහන් හොඳින් තේරුම් ගත්තා. ඒ වගේම තවත් පැහැදිලි කර ගැනීම සඳහා අදහස් ඉදිරිපත් කළා. ප්‍රශ්න ගැටලුත් මතු කරා. ඉතින් ඒ වයින් අපේ භාවනා වැඩමුළුව තවත් අර්ථවත් වුණා, සාර්ථක වුණා කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් මේ කටයුතු සංවිධානය කළ අතහිත දුන්න සහභාගී වුණ දායක වුණ සියලුම දෙනාට අපි අපේ කෘතවේදීභාවය අපේ හිත්වල ඇති කරගමු. ඒ වගේම මේන් ජනිත කරගත්තා වූ පුණ්‍ය කුසල ශක්තිය අපි හැම දිනාටම අනුමෝදන් කරමු. ගෞරවයෙන් සිහි කරන්න අනුමෝදනා වෙදී හැම දිනාම තම තමන් හැදූ වැඩූ මව්පියෝ ශිල්ප ශාස්ත්‍ර ගන්නපු ගුරුතුමා මේ දහම් මඟ නිවන් මඟ එලිපිහිලි කරලා දෙන ශාසනීය කල්යාණ මිත්‍රයන් ජීවිතේ පවත්වාගෙන යන්න කරුණාවෙන් මෛත්‍රියෙන් උදව් උපකාර කරන හැම දිනාම ඇතුළු
දෙවියන් මළගිය ඥාතීන් ඇතුළු සියලුම දෙනා අප මේ කරන්නා වූ සත්කාරය යහපත් ක්‍රියාව කුසල භාවනාව දැනගනිත්වා දැකගනිත්වා දැනදක සතුටු වේවා අනුමෝදන් වේවා අනුගමනය කෙරෙත්වා ඊයත්න්ගේ ජීවිතත් අපේ ජීවිතසේම මේ ධර්ම මාර්ගයට යොමු වේවා නිවනෙන් නිවි සැනසෙත්වා කියන හැම දෙනා කෙරෙහි මෙත්සිත කරුණාසිත ඇති කරගමු අපිත් අදිෂ්ඨානයක් තියාගමු අප මේ අවබෝධ කරගන්නා වූ කමඨහන් කොහොම හරි වඩලා මේ ජීවිතයේදීම චිත්ත පාරිශුද්ධිය ඇති කරගෙන පරම ශාන්ත නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නවා කියන ඒ දැඩි අදිෂ්ඨානය අපි අපේ හිතවල ඇති කරගමු. එහෙම ඇති කරගෙන අපි ගාථා සජ්ජායනෙන් අනුමෝදනා සහ ආශිර්වාද කරමු. පළමු කොට අනුමෝදනා දෙවියන්ට එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. අප සමග ජීවත් වෙලා අදාපාතර නැති අපවත් තුණු මියගේ ගුරු දෙමව්පිය ආදී අපේ ජේෂ්ඨ ඥාතිවරුද මේ පින් කුසල් අනුමෝදන් වේවා. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හැම දිනම පින් කුසල් අනුමෝදන් වේවා. සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං. අපේ උතුම් අදිෂ්ඨාන සිහි කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද පින්වත් ඔබ හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක් වේවා. ඔබගේ සියලු මව් දෙමව්පිය ගුරුවර දූ දරු ඥාති මිත්‍රාදී හැම දිනාටම ඒ සිත සාන්තිය යහපතේ සේම වේවා. හැම දිනාටම කායික සුවය මානසික සුවය සැලසේවා. එයින් ලැබෙන අස්වැසිල්ල තුල සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. අපි හැම දිනම එකට කල්යාණ මිත්‍ර වන්දනාව කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං
බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආස්තිර දුක් වේවා නිරෝධී වේවා සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බුදුනාම නිරුක්තිපාලේ දිව්‍යස්වාස්තිකත්වා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.